පංචශීලයේ සමාදන් කරලා නේද ගන්නෙ. එහෙනම් බලන්න පළවෙනි ශික්ෂාපදේ මොකද්ද? පාණාතිපාතා වේරමණී. 999ක් කබල කරේ එල්ලගත්ත අහිංසක නම් වූ අඟුලිමාල මහතෙරුන් වහන්සේ කෙනෙක් වුණානේ. එහෙනම් මම බොරු කියනවද? දැනට කියා දීලා තියෙන ශික්ෂාපදේ බොරු වෙලාද? එහෙනම් මේ තේරෙන දැනින් කියා දැන් මෙච්චර කියන එකවත් තේරෙන්නේ නැති එකේ අනන්ත සසරක් ගැන කියා දෙන්න කලින් මේ තේරෙන එකෙන් කියා දීලා ඉන්න එපාය. හරි කමන්නේ එකයිනේ. දෙවෙනි එක මොකද්ද? අදින්නාදානා වීරමණී. එතකොට එක ඇඟිල්ලක් අල්ලගෙන හිටියද එකක් කපා ගනින්කෝ මේ 9ක් මට ඉතුරු ඉන්නේ කියලා. නෑ පන්නලා මරලා බලෙන් කපා ගත්තේ. එතකොට නුදුන් දෙය ගැනීමද දුන්නේ එක තියලා තිබිච්ච එක ගත්තද? නුදුන් දෙය ගැනීම වෙන හොරකම් කළා නැද්ද? එහෙනම් ශික්ෂාපද දෙකක් අඩ කරපු කෙනා කොහොමද සසර ගමන නිමාවක් කරේ? කාමේසු මිච්ඡාචාරා වීරමණී. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකෙමි. හැබැයි වරද්දක් නැතුව හැසිරෙන විදිහක් කියා දෙනවද? කවදාවත් අහගත්තද? නෑ. වෘත්තියටම කලේ ජීවිකාවම කරේ මොකද්ද? ගණිකා වෘත්තියේ නියලිච්ච කෙනත් අම්බපාලී නම් ගණිකාවත් සසර ගමනේ නිමාවටපත් වුණානේ. එතකොට බලන්නකෝ එහෙනම් ශික්ෂාපද 3ක් බොරු වෙලා. මුසාවාදා වේරමණී කියන එකේ තේරුම මොකද්ද? බොරු කීමෙන් වැළකීම. එහෙනම් 3ක් බොරු වුණා නම් බොරු කියන්නේ නැහැ කියන එකට මොකද වෙන්නේ? කතා කරන්නවත් තියත් තියේද? සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වීරමණී. සරකාණී සූත්‍රය. මහා නාම පරසාක්කයා කියලා 24 පැයේම ශාක්‍ය වංශයේ බීලා හිටපු කෙනා. අවසානයේ මෙයා මැරෙනවා. මැරුණට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් අහනවා එයා මොන තත්ත්වයේද? ඇයි ඔක්කොම මොකක් හරි මගපල ලැබපු කෙනෙක්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙයා සෝතාපන්නයි. ආන් ශාක්‍ය වංශයේ සියලු දෙනාම නින්දා කරනවා, hina වෙනවා. 24 පැයේම බීපල්ලා. එතකොට සෝතාපන්න වෙන්න පුළුවන්. ආන් දැක්කද එහෙනම්? එහෙනම් මේ බලන්න පටන් ගත්තු ගිහි පංචශීලයේ ගිහි නිත්‍ය සීලය කියලා ගත්තු සිල්පද පහම මොකක් වෙලාද එහෙනම්? බොරු වෙලා. සම්පූර්ණම බොරුවක් නේ. ඒකවල හඳුනනවා මේ බුදුන් වහන්සේ පනවපුව නෙවෙයිද මේවා? අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින්ම පනවපුවා නෙමෙයි. ආගමක් කියන්නේ හිර කිරීමක්, බල කිරීමක්, අණ කිරීමක්, පැවරීමක්, පැටවීමක්, බය කිරීමක්. මේ රාමුවක් ඇතුලේ තියෙන ටික. සමාජයේ යහපැවැත්ම සමාජයේ යහපැවැත්ම උදෙසා. තේරුණාද? නමුත් බුද්ධ ශාසනය කියන්නේ එහෙම හිර කරපු, බල කරපු, අණ කරපු, පවරපු, පටවපු එකකට නෙමෙයි. එතකොට අන්තයකට වැටෙනවා. හොඳින් ග්‍රහණය කරගන්න ඕන දෙයක් නේද අපේ හඳුරන්නේ? අනිවාර්යයෙන්ම අති සියුම්ම කාරණාවක්. මොකද බුදුරජාණන් වහන්සේ ඒක තමයි කිව්වේ. කයට නෙමෙයි මේ ධර්මයේ දේශනා කළේ සිතට. සිත මූලික වෙච්ච එකක්. එහෙනම් මේ එකම කාරණාවක්, එකදු කාරණාවක් අද මේ වෙනකොට සමාජගත කරන්නෙත් නෑ, කරලත් නෑ, කරන්න දන්නෙත් නෑ, කරන්න දෙන්නෙත් නෑ. තාන් එතන තමයි බුද්ධ ශාසනය යාගමේ වෙනස. මම මේ පැහැදිලි ප්‍රබල වෙනසක් මම මේ පෙන්වලා දෙන්නේ. අනික කියන මේ දැන් රහතන් වහන්සේලා බොහෝ පිරිසක් මේ වෙනකොට ඉන්නවනේ බිහි වෙලා. අනේ හොඳයි කමන්නේ. හැබැයි බලන්න මේ එකදු රහතන් වහන්සේ නමක්වත් මේ කාරණාව දැක්කද? පන්සිල් පද පහේ තේරුමවත් දන්නේ නැති රහතන් වහන්සේලා නේද මේ? නෑ අපේ හැමතුරුනේ. එතකොට දැන් ওই தત્ත්වය ඔහොම වුණත් දැන් අඟුලිමාලගේ කතන්දරය, අම්බපාලී ඔය මේ සුරාපානය කරපු ඒ සරකානේ. එතකොට මොකද්ද විතන අපි ඇයි එහෙම වුනේ? දැන් එහෙනම් ඕන පවක් කරලා අපටත් ඔය අවසාන මොහොතේ මොන හරි කරලා රහත් වෙන්න බැරිද කියන තැනට කෙනෙක්ට ඔතයක් ගොඩ නැගුණා. මොකද්ද ඒගොල්ලෝ අවසාන තැන රහත් වෙන්න පුළුවන් කියන එක කරන්න පුළුවන්. හැබැයි ස්වභාවයේ තේරුම් ගත්තා නම් රහත් වෙන්නේ නෑ. රහත් වෙන්න පුළුවන් ඕනි කෙනෙකුට. ඒ ඕන පවක් කරපුවාම ඕනි කෙනෙක් මොකක් වෙනවද? රහත් වෙනවා. ඒ පව් කරන්නේ මෙතන රහක් තිබුණ හින්දා. තේරුණාද? එහෙනම් රහ නැති කරපු තැන තමයි, අරහ වෙච්ච තැන තමයි සසරේ ගමනේ නිමාව හැදෙන්නේ. බුද්ධ ශාසනය කියන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ මිසක් රහතෝ නෙමෙයි. සකස් කරගන්නේ එක එක ಜಾති එකතු වෙන තමයි භව හැදෙන්නේ. ප්‍රාණ අතිපාතා වේරමණී. තේරුණාද? මේ පහ ඉස්සෙල්ලම කාටද කියන්නේ? ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඇතුලේ පස්වග මහ තෙරුන් වහන්සේලාට. එහෙනම් මේ නිකන් අයත් නෙමෙයි. ආගම් 62ක් අතරේ තිබිච්ච ආගම් පහක නායකයෝ 5 දෙනෙක් මේ ඉන්නේ. අඟුලිමාල මහ තෙරුන් වහන්සේ කෙනෙක් වුණේ ධාන සමාධි වඩ හිටියේ නෑ. මොකද්ද කර කර හිටියේ? ගුරු පූජාවට ඇඟිලි කපා. ලෝකේ නතර වුණු කෙනෙක්ගෙන් ඊතර වෙන මාර්ගය දැනගන්න පුළුවන්ද? වහන්සේට මේ මාර්ගය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔව් මේ මාර්ගය පැහැදිලි කරලා දෙන්න පුළුවන් හින්දානේ දැනට මේ පැහැදිලි කරගෙන යන්නේ. ඊට වහන්සේ යම් ඊතර වීමක් වෙලා තියෙන්නේ.
ඒ ගැන පැහැදිලි කරගන්න පුළුවන් ආපු අයට. එන අයට. එහෙම නැත්තම් මේ මාර්ගයක් දෙන්න බෑනේ මට. නේද? එහෙනම් මේ වෙනකල් නැති වෙච්ච මේ බුද්ධ ශාසනය ගැන මේ කියන්නේ. නේද? එහෙනම් බුද්ධ ශාසනය මේ වෙනකොට යටපත් වෙලා තිබුණා. හැබැයි දැන් මේ ඉස්මතු වේගන ඉන කාලේ මේක නවත්තන්න කවුරුවත් නෑ කාටවත් බෑ. මේක උවමනා පිරිස ඒක රාශී වුණොත් විතරයි බුද්ධ ශාසනය බබලන්නේ. පමා වෙන්න ඕනි අයට නෙමෙයි මේ කියන්නේ. ඒ ගමන ගිහිල්ලා දෙන්නේ කියන්නේ නිවීමට පත් වෙලා අවසන් කියලා දුවහන්සේ කියන්නේ. නිවීමකට පත් නොවුනා නම් බෑනේ නිවින මාර්ගය පෙන්වා දෙන්න. බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ ආදර්ශය උපමා කරගෙන කළා මිසක් අවවාද දීදී හිටියේ නෑ ලෝකෙට. අර මම ඇහුවට කියන්නේ නෑ. එහෙම ඔයා කිව්වා කියලා එහෙම කියන්න බෑ. එතකොට ඒක මාන්නයක් උද්දච්චයක් අවිද්‍යාවක් වෙනවා සහ ලෝකේ ලාභ කීර්ති ප්‍රශංසා උදෙසා කිව්වා වෙන්නේ. දැන් අනුකම්පාව කියන එකයි කතා කරොත් ඔබ වහන්සේ කියන්නේ නෑ කියන එක. ඒක හරි. නෑ දැන් අපිට යම් කුසලයක් වඩවා ගන්න එක ප්‍රයෝජන. ඔව් කුසලයක් වඩවා ගන්න ඕන නම් අනුන්ගේ ප්‍රතිඵලය ගැන හොයන එක මොකද්ද? තමන්ගේ වැරදි අවංකව තමන් දැකලා තමන් නිවැරදි වෙන එකයි බුද්ධ ශාසනය කිව්වේ. එතකොට අනුන්ගේ මගඵලය මොකද්ද? ප්‍රතිඵලය මොකද්ද කියලා හොයන එක වැඩක් නෑ. මොකද මම මොන තලයේ ඵලයේ හිටියත් ඔයාට ඒක ගන්න බෑ. එහෙනම් තමන් මේ මාර්ගයටපත් වෙලා ඕනි බලන්න. ඒක පුළුවන්ද බැරිද? එහෙම නැතුව මගේ ඵලයේ තලයේ ගැන හොය හිටියට ඇති වැඩක් වෙන්නේ නෑ. එහෙනම් මේ 31 තලයේ 6 වෙනි දිව්‍ය තලයේ දිව්‍ය තල 6න් 6 වෙනි දිව්‍ය තලයේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය තලයේ මේක තමයි ලෝක පාලක තලය. මේ අපිට මනුස්ස ජීවිතයේ ආයු කාලය කොච්චරද පවතින්නේ? අවුරුදු 120යි. එහෙම. ඒතර බලන්න මේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය තලයේ ආයු කාලය අවුරුදු 120 ඒවායින් 2592000 එක දවසයි. හැබැයි ඒක අපිට හිතා ගන්නවත් බැරි කාලයක්. ඒතර 2592000 බෙදීම 120 බෙදීම 60. තේරුණාද? මොකද විනාඩියක කාලයට නිගන්න ඕනේ. එතකොට මෙහෙ අවුරුදු 30ක් එහෙ එක තප්පරයයි. මෙහෙ අවුරුදු 60ක් තප්පර 2යි. මෙහෙ අවුරුදු 120ම තප්පර 4යි. එහෙනම් මේ ආගම් පහක නායකයෝ 5 දෙනෙක් මේ එකතු වෙලා හිටියේ. මේ ආගම් වල තියෙන්නේම මොකද්ද? වාද කර කර ඉන්න එක. තේරුණාද? ඈ පස්වග මහණුන් ගැන මේ පස්වග මහණුන් ගැනයි මේ කියන්නේ. ඒතර මෙතනත් මේගොල්ලෝ වාද කර කර හිටියේ. එහෙනම් මුසුව ආවාදයන් සිදු කර කර සිටීම සුදුසු නොවේ. මොකද තප්පර 4කටයි මේ කාලය මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ඔක්කොම සියලු කරුණු කාරණා කරන්නේ තප්පර 4ක කාලයට සමාන කරගෙන. තේරුණාද? මනුස්ස ලෝක 4ක් තියෙනවා. අහලා තියෙනවද? ඔව්. අහලා තියෙනවා. පූර්ව දේහය, අපරගෝයානයේ, උතුරු කුරු දිවෙන ජම්බුද්දීපය කියලා 4 වෙනි මනුස්ස ලෝකයේ මේ. මේකට තමයි ජම්බුද්දීපය කියන්නේ. මේකේ ජම්බුද්දීපය කියන්නේ ජන්මෙන්ම බුද්ධිය උද්දීපනය වූ සත්වයෝ වාසය කිරීමේ භූමිය හින්දා. තේරුණාද? ඒ හින්දා මේ අයට කියනවා ජම්බුද්දීපය. මේ ප්‍රශ්නෙට උත්තරේ නොලැබුණොත් මේ උත්තරීතර මනුස්සභාවය තුලදී පරිනිර්වාණය කියන උත්තරේ එකම උත්තරය. එහෙනම් ඒ උත්තරය සපයා ගත්තේ නැත්නම් මොකක් වෙනවද? කෙලින් උත්තරේ ඕනි. සමාන උත්තර බාරගන්නේ නැහැ. කාලේ ඉක්ම ගියොත් ප්‍රශ්නේ පරාදයි. එහෙනම් මේකේ පරාද වෙන්න දාවේ නෑ. ආන් ඒ හින්දා තමයි පරාද වෙන්න ඕනේ නැති අයටයි මේක ඒ උත්තරේ සපයා ගන්නා විදිය කියා දෙන්නයි මේ කිව්වේ. එහෙනම් මෙන්න මේ හේතුව හින්දා තප්පර 4කට ඇවිල්ලායි මේ සියලු කරුණු කාරණා කරන්නේ. මම ඒ ගැන නොදැන ඉන්නවා නෙමෙයි. ඒ හින්දාම තමයි මෙවැනි මේ සමාජගත කිරීමක් කරන්න තීරණය කරේ. මොකද වේගයෙන් කාලය ඉක්ම යනවා වගේම එක එක ස්වභාවික විහිසන ඇති කරලා මෙන්න මේ මාර පිරිස මේ සසර ගමනේ නිමාව පිණිස කටයුතු කරන්න තියෙන අවස්ථාව නැති කරගෙන යනවා. ඒක දැක්ක හින්දා තමයි මෙවැනි කටයුත්තක් කාරණාවක් ඉදිරිපත් කරලා මම නොපෙනී ඉඳලා හෝ මගේ ස්වරූපයෙන් හැඩෙන් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? බුද්ධ කාය දිහා බලා ඉඳලා වැඩක් නැහැ. බුදුන් දකින්න නම් ධර්මයේ දකින්න. නොකියා ඉන්න දෙයක් නැහැ. වෙන ස්වාමී දැන් අපත හෝ බොරු වෙන ස්වාමීන් වහන්සේලා ඒ தත්වෙට තමන් ආවා කියලා තියෙනවා. එහෙම කියන්න පුළුවන්. තමන්ගේ ගුරුවරයාට කියලා කිව්වනේ තෙරුන් වහන්සේලා තෙරින්වල තේර තේරී ගාථා කියලා දෙයක් තියෙනවා. මොකක්ද බොරු දැන් මම දැන් මෙහෙම ඔබ වහන්සේත් එක්ක මෙහෙම කතා කරන එක සුදුසුද කියන්න මන් දන්නේ නැහැ. ඔය කාරණා උඩ දැන් අපි වැඩසටහන ආරම්භයේදී මන් දැනගෙන හිටියේ නෑනේ. මෙහෙම තත්ත්වයක් කියලා. ඔව්. දැන්
දැන් ඇත්ත හෝ බොරු යම් ස්වාමීන් වහන්සේලා පිරිසක් ওই කාරණේ කියලා තියෙනවානේ. අපි හිතමු ඇත්ත කියලා. එහෙනම් ඔය කියලා තියෙන්නේ. ඔව් ඉතින් එහෙම කැමති අය ගාවට ගිහිල්ලා එයාගේ තලයේ ඵලයේ බලාගෙන එතන කරාට ගැටලුවකුත් නැහැ. මේ ඔන්න ඔතන තමයි හිර වෙන්නේ බොහෝ දෙනෙක් ඇවිදින්න. වහන්සේට පෙළහර පාන්න සිද්ධ වුණානේ මේක පෙන්වන්න. ඥාතීන්ටයි ඔය පිරිසට. ඉතින් ඇයි ඔබ වහන්සේලා මට යමක් කරන්න පුළුවන් මම මේ තත්වයක ඉන්නවා කියන එකයි ඔප්පු කරලා පෙන්නන්නේ නැත්තේ. මගේ ඔබ වහන්සේ තරන්නේ ඔය කියන හැමෝම. නෑ බුද්ධ ශාසනයේ තත්ත්ව සම්මාන ප්‍රාතිහාර්ය සියල්ලක්ම තහනම් කරපු තැනක්. මොකද මේ ලෝකෝත්තර ගමනට ගැන කිය හිතලා හරි. නෑ. කාමයේ සුමේච්ඡාචාරා වේරමණී කිව්වා. තේරෙනවද? අති සියුම් ආකාරයකින් හෝ මේ කිසිම දෙයකට රැඳුනොත් බැඳුනොත් ලෝකේ ඈතර වෙන්න වෙන්නේ නතර වෙන්න වෙනවා කියලා කිව්වේ. පෙන්නලා ගෙන්න ගන්න කොහෙ ගෙනියන්නද? දැන් මම කිව්වොත් ඒකත් වාසියට තමයි අරගෙන තියෙන්නේ. හරිද? ඒක තමයි කිව්වේ. තමන්ලා හිතනවා නම් මේ කරන්නේ මේ විදිහට ගරු සම්මාන නම්බුනාම ලබන්න කියලා. බොරුවක් මුලාවක් කරන කෙනෙකුට ඒක තමයි කිව්වේ පැහැදිලිව ධර්මයට විනයට ගලපා බලන්න. වහන්සේ ධර්ම දේශනා කරලා කවුද ওই තලයට දැන් ඇවිල්ලා ඉන්නේ මේ වෙනකොට තව වහන්සේගේ යටතේ යම් ඔය තලයේම ඉන්න ස්වාමීන් වහන්සේලා මගේ තලේ මම මේ කියන දේවල් ටික ගත්තු පිරිසක් ඉන්නවා. මොකද ඒ අය යම් තලයක ඉන්නවා. ඒ අය යම් තලයක ඉන්නවා කියලාත් දන්නවා. තේරුණාද? නමුත් ඒක මෙහිමයි කියලා අපිට ප්‍රසිද්ධ කරගෙන මේක කණ්ඩායමක් හදාගන්න උවමනාවක් නෑ අපිට. කරන්නේ නැත්තේ මේ තියෙන මේ මිනිස්සු අසරණ වෙලා ඉන්න රටක මිනිස්සු දැන් අනුකම්පා කරන්නේ නැහැ කියලා කියන්න එපා අපේ හැමදෙරනේ. මිනිස්සු අසරණ වෙලා ඉන්නේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේලා ඇවිල්ලා මේක කියන්න මට උඹ මේ පාලකයන්ට උනත් කියන්න පුළුවන් මම මේ මෙහෙම කෙනෙක්. ඇවිල්ලා කියන්න පුළුවන් මට මෙන්න මේ දේ කරන්න පුළුවන්. උඹලා හරියට ජීවත් නොවුනොත් මම මේ විදිහට මේ කටයුතු කරනවා. මේ වෙනකොටත් මේ කියන පාලකයෝ මං ගැන දැනුවත්. මේ කියන පාලකයෝ දන්නවා. මේ පාලකයෝ මම මුණ ගැහිලා මේ සම්බන්ධව මේ ඉදිරියේ වෙන්න තියෙන හැමදේම කියලා තියෙනවා. ඒගොල්ලෝ එකින් එක වෙනකොට ඒගොල්ලෝ කියනවා අර හාමුදුරුවෝ කිව්ව එක ඇත්ත. තේරුණාද? හැබැයි මට අවශ්‍ය වෙන්නේ තවත් ලෝකෙට අනාවැකිකාරයෙක් වෙන්න. වැඩකාරයෙක් වෙන්න අවශ්‍ය යහපත වෙනුවෙන් මම නම් හිතන්නේ යහපත වෙනුවෙන් කළ යුතු කාරණාව දයානුකම්පාවෙන් කළා තියෙනවා. ඒකට අනුගත නොවුනා කියලා ඒක අපිට අදාළ වෙන්නේ නෑ. ඒ හින්දා තමයි දයානුකම්පාවෙන් කළා. හැබැයි අනුකම්පා වෙන අයගේ කම්පා වෙනවා. අපි කම්පා වෙන්නේ නෑ. මොකද මේ ඔබතුමාලා නෙමෙයි ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රසිද්ධ අය මෙතෙන්ට එනවා. මෙතෙන්ට යනවා මෙතනින් යනවා මම ඇසුරු නිසුරු කරනවා. හැබැයි මම ඒ කිසිම මාධ්‍යකින් මේ වෙනකොට මේ කාරණාවල් එකක්වත් දුන්නේ නැහැ. එහෙනම් මෙන්න සිත කය වචනය කියන තිදොරක් මනාව පිහිටලා තියෙන්නේ මේකේ විතරයි. ඒ 31 තලයේම ආකෘතිය පවතින්නේ මේකේ විතරයි. එහෙනම් මෙන්න මේ අත්විඳලා අත්දැකලා අධ්‍යයනකින් තුලින් අවබෝධයටපත් වෙන්න පුළුවන් එකම තැන මෙතෙන්දි විතරයි මේ මගඵලය පළවෙනි සෝතාපන්න භාවය කියන තැනට පත් වෙන්න පුළුවන් එකම තැන මෙතෙන්දි මිසක් තවත් එකම තැනකදීවත් මේ දේ කරගන්න බැරි හින්දා තමයි සම්මා සම්බුදුවරු මේකට බහින්නේ. සහ ඊ타මත්ම කැටි කාලයක් ඇතුලේ මේ අවබෝධය තුලින් ගමනේ නිමාවටපත් වෙන්න පුළුවන් එකම තැන හින්දා මෙතෙන්ට එන්නේ මේ සියලු දෙනා විසින්. තේරුණාද? එහෙනම් සුරතලයන් සුර ලෝක වලට අලවල බඳවලා තියෙනවා. එමත් නැත්තම් මොකද්ද කරන්නේ? අසුර ලෝකවලට අලවලා බඳවලා තියෙනවා. තේරුණාද? ඒ හින්දා තමයි කිව්වේ සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී. එන අසුර තලයන් කෙරෙහි මහා මෙරක් පමණ හෝ නොව මද පමණක හෝ දෘෂ්ටියක් ඇති කරගත්තොත් හොඳයි සැපයි සුබයි කියලා. එහෙනම් නැවතත් මේ ලෝකයේ හැර ලෝකෝත්තරත්වයට පත් වෙන්න බෑ. විශේෂයෙන්ම මේ සමන් දේවතාවුන් වහන්සේ සම්බන්ධයෙන් අපේ හාමුදුරුවන්ට ඒ ගැන අත්දැකීමක් නැද්ද කියන්න අපිට? ඒ ගැන අත්දැකීම් නම් බොහෝ තියෙනවා. සමන් දෙවියෝ කියන්නේ ජීවමානව ඇසුරු නිසුරු කරන කෙනෙක්. මොකද මං මේ තුල මෙතන ඒ ගැන සඳහන් කිරීම සුදුසු නෑ. එහෙම නැත්තම් සමන් දෙවියන් කියන කෙනා ජීවමාන කෙනෙක්. ජීවමානව ඇසුරු නිසුරු කරන කෙනෙක්. මේ මොහොත තුලදී කියන්න පුළුවන් ඒ ප්‍රමාණය විතරයි. මම එතනින් එහාට අහන්න යන්නේ.
වර්ෂාවකුත් පතිත වෙන අතරතුර මේ ස්වභාව සෞන්දර්යයේ සුන්දරත්වයත් විඳින්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන අපේ මේ කටයුත්ත සිද්ධ කරන්නේ කුරුවිට නිරෝධ ධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් මේ කාරණා පිළිබඳව පැහැදිලි කරන අපේ ආමඳුරෝනේ මේ අපි නතර කරේ මේ බුද්ධ දේශනාව සම්බන්ධයෙන් කතා කරගෙන යන බෞද්ධ දර්ශනය පිළිබඳව කතා කරගෙන යන තැන අපි එතනින් ඉදිරියට කතා කරගෙන යමු. ඔව්. බෞද්ධ දර්ශනය කියලා ගත්තාම මම නැවතුනේ අපි මේ භවයේ මොන තැනද හිටියේ කියන එක. ඒතර මේක භව උද්ද දර්ශනයක්. හැබැයි මේ දරුව සඳහන් කළා සියලු දෙනා පිණිස අනුකම්පාවෙන් කියලා. මගේ කිසිම අනුකම්පාවක් නැහැ. බුද්ධ ශාසනය කියන තැන දරුවෝ කවදාවත් අනුකම්පාව කියන එක නැති එකක්. අනුව කම්පා වෙන්නේ නැහැ. තේරුණාද? මොකද බුද්ධ ශාසනය කියන එකේ තියෙන අනුශය මිසක් ෂය වෙච්ච අනුකම්පා වෙන්නේ එකක් නැහැ. එහෙනම් බුද්ධ ශාසනයේ අනුකම්පාවක් නැහැ. අනුශය තියෙන්නේ. ෂය වුණා නම් කම්පා වෙන්න එකක් ඉතුරුවක් නැහැ. ෂය වෙලා. එහෙනම් අනුකම්පාවක් නැහැ. දයානුකම්පාවක් තියෙන්නේ. ධර්ම ස්වභාවයට අනුව ක්‍රියාව පහළ කිරීමක් තියෙන්නේ. එහෙනම් තමයි මේ බුද්ධ දේශනාව සියලු දෙනා වෙනුවෙන් නෙමෙයි කිව්වේ. මේ සසර ගමනේ නිමාව පිණිසම වුමනා අයට පමණයි මේ බුද්ධ දේශනාව. ඒ හේතුව හින්දා තමයි සියලු දෙනාටම මේක වැටහෙන්නේ නැහැ කියලා කිව්වේ. ඒක තමයි උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය පදපරම කියලා බුද්ධ ශාසනේ ආන් සිවණක් පිරිස. එහෙම නැත්නම් අද ආගමේ කියා දෙනවා මොකද්ද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා නැහැ. බුද්ධ ශාසනයේ සිවණක් පිරිස කියන්නේ උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය පදපරම කියන සතර කොටාසේ. මේකෙන් උග්ගටිතඤ්ඤ පිරිසත් විපටිතඤ්ඤ පිරිසත් නෙය්‍ය පිරිසටත් මේ සසර ගමන නිමාව ඇති වෙනවා. පදපරම පිරිසට මේ ගමන නිමා කරන්න වෙන්නේ නැහැ. ඒ තමයි දහම් රසය විඳින්න ඉන්න අයට ගුවා පදපරම. අද මේ වෙනකොට ඉන්නේ දහම් රසය විඳින්න විශාල පිරිසක් බිහි වෙලා විතරයි. තේරුණාද? ඒ හින්දා මේ සියලු දෙනාටම නෙමෙයි කිව්වේ ඒ හින්දායි. තේරුණාද? ඒ කියන්නේ වහන්සේ කතනකදී කියනවානේ දැන් වහන්සේගේ මේ ධර්මය ශ්‍රවණය කරන්න මේ කාරණා එකින් එක ග්‍රහණය කරගන්නත් මෙතනට එන්න ඕනේ මේ භවය තුලදීම මේකේ අවසානයක් කෙලවරක් දකින්න පිරිස විතරයි. අවසානයක් කෙලවරක් දකින්න පිරිස විතරයි කියලා කියන්න බෑනේ. ඒ අවසානයක් කෙලවරක් දකින්නවාද නැද්ද කියලා තීරණය කරන්නේ මෙතනින්ට ඇහිල්ලා මේ දේවල් ටික ලැබූ ගත්ත පිරිසයි. එහෙම නැතුව එතෙන්දිම තීරණය කරන්න පුළුවන්ද මම මේ ගමන නිමා කරපු අවසාන කරගන්න කෙනා නැති කෙනා කියලා. එහෙනම් මේකට ඒක තමයි කිව්වේ කිසිම ආගමකට, කිසිම ජාතියකට, කිසිම වර්ගයකට, කිසිම කුලයකට, කිසිම ලෝකයකට අයිති එකක් නෙමෙයි මේක. තේරුණාද? මේ මිනිස්සයෝ නොවු සියලු දෙනා එන්නේ කොහෙන්ද කියලාද කිව්වේ? අමනුස්ස. ඒ අමනුස්ස තත්ත්වයේ බෙදෙනවා නීච උච්ච සහ තිරිසන් කියන තුන් කොටාසයකට. උච්ච කොටස කිව්වා දිව්‍ය බ්‍රහ්ම, නීච කොටස කිව්වා යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩ අසුර කියන බහිරව කියන කොටස. තිරිසන් භවය කියන එක ඊගාවට තියෙනවා. තේරුණාද? එතකොට මෙන්න මේ අවස්ථාවේ දැන් බලන්න මේ දරුවා කොහේ ඉඳලාද ආවා කිව්වේ? මොන භවයේ ඉඳලාද ලේමස් කනවා නම්? ප්‍රේත භවයේ. හැබැයි මෙතෙන්ට ඇහිල්ලා ලේමස් කන්න පුරුදු වුණාට බලන්න ඕනි තමන්ගේ ගතිය. එහෙනම් මේක කවුරු විසින් හෝ පුරුදු කළාද? එම නැත්නම් ඇත්තටම තමන් කැමැත්තෙන් කනවා බොනවද? එහෙනම් ආන් තමන්ගේ කැමැත්තට අනුවම කටයුතු කරනවා නම් ඒක අතහැර ගන්නම බැරි තැනක. ආන් එහෙනම් යා ප්‍රේත භවයේම ඉඳලා ආපු කෙනෙක් වෙන්න ඕනි අනිවාර්යෙන්ම. තේරුණාද? හැබැයි මතක තියාගන්න ඕනේ ලේමස් කන කෙනාට කන්න බොන්න තියෙන වැසිකිලි කාණුවක් එහෙම නැත්නම් ස්පිරිතාල කාණුවක් හරි හම්බ වෙනවා. හැබැයි ලේමස් කන්නෙත් නෑ. තේරුණාද? කාටවත් ධනක් විනක් දෙන්නෙත් නෑ. අනිත් එක තමයි තමන්ගේ වස්තු දේපොළ හරක බාන ටික අල්ලගෙන ඉන්න කෙනාට මොකක් වෙනවද? එහෙනම් එතනක් තියෙන්නේ පෙරේතකමක්මයි. අවසානයේ මොකද වෙන්නේ? ලේමස් ටික කෑවනම් කණ්ඩ දෙයක් හරි හම්බ වෙන පෙරේත ලෝකයකට වැටෙනවා. අර ටික අල්ලගෙන හිටියා නම් නිකම්ම ගෙවල මල පෙරේතෙක් වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඈ තමන්ගේ දේපොළ වස්තුව වෙන අය පරිහරණය කරනවා බලා ඊ타මත්ම දුක්ඛිත තත්වයෙන් ඉඳ වෙනවා. එතකොට මොකද කරන්නේ? ආන් ගෙදර දරුවෝ ඉන්නවනම් පුතෙක් හිටියානම් ගේන්නේ ලේලියෙක්.
ආපු දවසේ ඉඳලා ලේලිට ලෙඩ. මොකද කරන්නේ? බෙහෙත් කරලා බැරිම තැන හැරෙනවා කොයි පැත්තටද? යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්තට. හැරුණ ගමන් යනවා දේවාලයකට ගිය ගමන් මොකද වෙන්නේ? කියනවා අර මැරිච්ච පියාගේ හෝ මවගේ හැඩහුරුව. ඊට පස්සේ මේ ඇහිල්ලා ඉන්නේ පිටස්තර කෙනෙක්. මෙයාට අනුකම්පාවක් දයාවක් තියද තමන්ගේ අම්මා තාත්තද? නැහැ. එහෙනම් මේකෙන් මිදෙන ක්‍රමය අනුගමනය කරනවා මිසක් අරගෙන අනුකම්පා කර ඉන්නේ නැහැ. මොකද කරන්නේ? කට්ටඩි මහත්තයා එහෙනම් නැත්තම් දේවාලේ කපු මහත්තයා ගිය ගමන් කියනවා ආ මෙහෙම කෙනෙක් ඉන්නේ. ඕකට හොඳ වැඩක් තියෙනවා. මං වැඩේ දෙන්නම් මෙච්චර ගාණක් යනවා. මොකද කරන්නේ? ඕකට කරන්න තියෙන එකම දේ තමයි ඇල්ලුවා දැම්ම කුප්පියක. දාලා වැහුවා. කියනවා ඔහොම කළාට බෑ කුප්පිය ඇරෙන්න පුළුවන් කැඩෙන්න බින්දෙන්න පුළුවන් හින්දා ඔක කොන්ක්‍රීට් කරන්න කියනවා. කොන්ක්‍රීට් කරනවා. කොන්ක්‍රීට් කළත් මේක තියාගන්නේ නෑ මේ අඩිස්සරේ. මොකද කරන්නේ? එන්න බැරි තැනකට ගිහින් දාන්න කියනවා. එතකොට එන්න බැරි තැනක් කොහෙද? මුහුදට ගිහින් දාන්නේ. මුහුදට ගිහින් දැම්ම ගමන් මොකද වෙන්නේ? අර පුංචි සත්තු අරක අල්ලගෙන ඒක විමානි කරගන්නවා ඒ සත්තුන්ගේ. එතකොට ආපහු මෙතනින් මිදෙන්න වෙන්නේ බුද්ධාන්තරයක් අවසානයේ කල්ප විනාශයකදී සියල්ල දැවිලා පිච්චිලා යන අවස්ථාවක විතරයි මෙතනින් මිදෙන්න වෙන්නේ. කැමතිද මුහුදු ගිහින් එන්න එනවා. අර තත්ත්වේ නිසා තමයි අපි එතනට අනිවාර්යෙන්ම අර പ്രേත තත්ත්වයේ හේතු කරගෙන හින්දා තමයි අතෙන්ට වැටෙන්නේ. ඒක තමයි කිව්වේ මේ සසර ගමනේ പ്രേත භවෙන්වත් නිදහස් වෙන හැටි මේ ලෝකේ කියා දෙන්නේ නෑ. මේ ආගමේ ආපහු හරවලා ආපු ගමටම තමයි යවන්නේ. හැමදෙරේ එතකොට මස් මාංශ අනුභවය එතකොට ඔය කියපු ඉදිරි වස්තු තණ්හාවෙන් කටයුතු කිරීම මේ කාරණා ටිකෙන් මිදීම විතරක් ප්‍රමාණවත්ද? ඒකෙන් මිදීම විතරක් ප්‍රමාණවත් නෑ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. එහෙනම් බුද්ධ ශාසනය මොකද්ද පෙන්ලා දීලා තියෙන්නේ? පළවෙනි බුද්ධ වචනේ තමයි චේතනාව මූලික කරන එක. මේ සියලු ක්‍රියාවලියට හේතුව වෙන්නේ මොකද්ද? සිත. එහෙනම් ඕ දරුවන්ට මෙහෙට එන්න හිතුන්නේ නැත්නම් එනවද? එන්නේ නේද? එහෙනම් තමාගෙන් තමා තුලින් තමා දකින්න කියාපු බුද්ධ ශාසනයක් තියෙන්නේ. තේරුණාද? දැන් මේ පංච ඉන්ද්‍රිය හිතුන්නේ නැත්නම් බලනවද? හිතුන්නේ නැත්නම් අහනවද? හිතුන්නේ නැත්නම් කායෙක්වත් කතා කරනවද? හිතුන්නේ නැත්නම් කිසිම දෙයක් කරනවද? වෙන්නේ. එහෙනම් මේ හිත තමයි චේතනාව කියන්නේ සිතිවිල්ල. එහෙනම් මේ සිතිවිල්ල මූලික වෙලා තමයි සියලු කරුණු කාරණා මේ හැමතැනම වෙන්නේ. එහෙනම් പ്രേත භවයට යන්න, දිව්‍ය තලයට යන්න, අසුර තලයකට යන්න, ත්‍රිසම් භවයකට වැටෙන්න හේතු කාරණා සියල්ල සකස් වෙන්නේ මොනවා හින්දාද? හිතින්දා. චිත්ත ස්වභාවයේ හින්දා. හැබැයි බුද්ධ දේශනාව චිත්ත ස්වභාවයේ මූලික කරගෙන කරපු දේශනාවක් සහ දහමක් වුණාට, දර්ශනයක් වුණාට අද පවතින්නේ මොකද්ද? අද කය මූලික කරගෙන තමයි සියල්ල කටයුතු කාරණා කරන්නේ. තේරුණාද? එතන තමයි මේ අද සමාජයේ වැරදිලා තියෙන තැන් මේ. අතිසියුම් ආකාරයෙන් බලන්න නිවන් දකින්න කියලා අරමුණ දුන්නට පස්සේ මෙහෙට වෙලා අතිසියුම් විදිහට චේතනාව දීලා තියෙන්නේ සසර ගමන නිමාව පිණිසද පමාව පිණිසද? පමාව පිණිස. දකින්න කිව්වා නම් දකින්න දෙයක් යමක් තියෙන්න ඕනේ. තියෙන එක බලා මෙහාට වෙලා ඉන්න වෙනවා. ඒතර පේනවද එහෙනම් අතිසියුම් විදිහට මෙතන ලෝකේ හිර කළා. හැබැයි කියන්නේ මොකද්ද? ලෝකෝත්තර මාර්ගය. දැන් බලුවාම ලෝකෝත්තර මාර්ගයේද ලෝකේ නතර වෙන මාර්ගයේද? නතර වෙනවා. නතර වෙන මාර්ගය. පේනවද එහෙනම්? එහෙනම් භව උද්ද දර්ශනීය ගැන කතා කරනකොට අමනුස්ස භවයේ හිටියා ගන්ධබ්බ භව. යම් තැනක අමනුස්ස භවයේ කොතන හෝ ඉඳලා එතනින් මිදුණා. දැන් ගන්ධබ්බ භවටපත් වුණා. ගන්ධබ්බ භවයෙන් මව් කුසකට ඔක්කාන්ති වුණා. මව් කුසකට බැහැගත්තා කියනවා ගන්ධබ්බේ මව් කුසකට බහින්නේ. බැහැපු මොහොතේ ඉඳලා මොකෙද්ද? කලල භව. තේරුණාද? කලල භව. ඊට පස්සේ එතනින් පස්සේ මව් කුසෙන් එළියට බැස්සහම මොකද? ලදරු භව. ලදරු භව කියනවා ලද දෙයක් දරූ භව. මැස්සෙක් මදුරුවේ පන්න ගන්න පුළුවන්ද? බෑ. සාපිපාසාවට වතුර ටිකක් අරගෙන බොන්න පුළුවන්ද? බෑ. මල මුත්‍රා අසුචි පහ වුණාට සෝදලා පිරිසිදු කරගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේක කවුරු හරිම කරන්න ඕනේ. තේරුණාද? එහෙනම් ලද දෙයක් විතරයි මෙතෙන්දී දරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ හේතුව හින්දා ගුවල් ලදරු භව. ඊට පස්සේ ලදරු භව ඉක්මවා ටික කාලයක් යනකොට මොකද්ද වෙන්නේ? ළමා බවටපත් වෙනවා. ලය මෝරාගෙන එන බව ළමා බව කිව්වා. ඒ කාලේ තමයි හැම දෙයක්ම විමසන්න බලන්නේ. තේරුණාද? ඊට පස්සේ ළමා බව ඉක්මවා ගිහිල්ලා තරුණ බවටපත් වෙනවා. මේ ස්වභාවය තේරෙන බවටපත් වෙනවා. තේරුණාද? එතකොට
තරුණ බව ඉක්මවා ගියාට පස්සේ මොකද්ද කියන්නේ? වැඩිහිටි බව. ඇයි ඒ? බුද්ධ ශාසනයේ මේ යථා ස්වභාවයේ තේරුම් ගත්ත උන්වහන්සේලා 7 අවුරුද්දේ හිටියේ. තේරුණාද? 7 අවුරුද්දේ මහතෙරුන් වහන්සේලා හිටියේ. පැහැදිලි නෑ. බුද්ධ ශාසනයක තෙරුන් වහන්සේලා කියන පිරිස කොයි වගේද? රාහුල මහතෙරුන් වහන්සේලා. තෙරුන් වහන්සේලා බුද්ධ ශාසනයක ඉන්නේ. මේ ස්වභාවයේ යථා ස්වභාවයේ තේරුම් ගත්ත උන්වහන්සේලාට කිව්වා තෙරුන් වහන්සේලා. එහෙම නැතුව බුද්ධ ශාසනයක රහතන් වහන්සේලාවත් අරිහතුන් වහන්සේලාවත් කියලා කොටාසයක් නැහැ. අපි ඔය වචන දිගින් දිගටම මාධ්‍යවල අහනවානේ. ඔව් ඉතින් ඒක ආගමින්නේ මේ වෙනකොට තියෙන්නේ මොකද්ද? ආගම. තේරුණාද? බුද්ධ ශාසනය මේ වෙනකොට යටපත් වෙලා. තේරුණාද? ඒ හේතුව හින්දා තමයි බුද්ධ ආගමේ අග්‍රඵලය තමයි රහතන් වහන්සේලා. එහෙම නැත්නම් අරහතුන් වහන්සේලා. මම ඉදිරියේදී මේක පෙන්ලා දෙන්නම්. තේරුණාද? එතකොට මේ රහතන් වහන්සේලා අරිහතුන් වහන්සේලා කියන කොටාසේ කොතන ඉන්න අයද කියන එක. තේරුණාද? ඒකට ඒගොල්ලෝ බුද්ධ ශාසනයේ අයද බුද්ධ ශාසනයෙන් එළියේ අයද කියන එක. විශාල ආందోලනයක් යයි මේ තුල. නමුත් ඒකට කරන්න දෙයක් නැහැ. අද සමාජයේ පත් වෙලා තියෙන මුලාවෙන් නිදහස් කරන්න වෙනවා. ඒ හේතුව හින්දා තමයි මෙහෙම කියන්න වෙලා තියෙන්නේ. තේරුණාද? එතකොට බලන්න තරුණ බව ඉක්මවා ගියාට පස්සේ වැඩිහිටි බව. එහෙනම් මේ ස්වභාවයේ යථා ස්වභාවයේ තේරුම් ගත්තා නැතුව හිටියා වැඩි බවට පත් වෙච්ච අයට කිව්ව මොකද්ද? වැඩි හිටියා. උඹ මේකෙන් දැන් යන්න ඕනේ. අනික් කෙව්වන්ට එන්න. තේරුණාද? හිටියා වැඩි කෙව්වන්ට කිව්වා මේක තේරුම් ගත්තේ නැතුව වැඩි හිටියා. එහෙම. තේරුණාද? එහෙනම් වැඩි හිටි බව එක්ම ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? මහලු වෙනවා. එහෙනම් ආංගට තරුණයොත් එක්ක කටයුතු කරන්න බෑ. මග හැලුණු බව මහලු බව කිව්වා. මහලු බවෙන් පස්සේ මොකද්ද? මැරුණු බව. එහෙනම් මැරෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ ආර්ය මාර්ගය මග හැරිලා ගියාට කියනවා මොකද්ද? මැරිලා යනවා. ආන් ඒ හින්දා තමයි අද කට්ටිය මැරෙන්න බය. හැබැයි මේ බුද්ධ ශාසනයේ කිසිම කෙනෙක් මැරෙන්නේ නැහැ. ආන් එතන තමයි ශාසනයයි ආගමයි වෙනස කියන්නේ මොකද්ද? බුද්ධ ශාසනයට ඇතුළත් වෙච්ච කිසිම කෙනෙක් මොකක් වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ කියන්නේ හේතුව මොකද්ද? බුද්ධ ශාසනයටපත් වෙච්ච කිසිම කෙනෙක් මැරුණා නෙමෙයි මේ අය පිරිනුවම් පෑවා කියලා කියන්නේ. සෝපාදිශේෂ පරිනිර්වාණය, අනුපාදිශේෂ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය කිව්වේ ඒකයි. එහෙනම් මේ ජීවිතය තුලදීම කියන්නේ අවසන් සැනසීම ලබා ගන්න. අවසන් සැනසීම ලැබෙනවා කියන එක. තේරුණාද? යම් තාක් ප්‍රමාණයකින් හෝ සැනසීමක් ලබනවා කියන එකටයි කියන්නේ. තේරුණාද? සෝපාදිශේෂ පරිනිර්වාණය කියනවා මේ ශාසන මාර්ගය තුල පිහිටා කටයුතු කිරීම තුල ලබන්නා වූ පළවෙනි මගඵලයට කියනවා මොකද්ද? සෝපාදිශේෂ පරිනිර්වාණය. සෝවාන් ඵලාදී මාර්ගඵලයක පිහිටීමට කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණය. එහෙනම් මෙයා කවදාවත් මග හැරිච්ච කෙනෙක්ද? අහුවෙච්ච කෙනෙක්ද? එහෙනම් මේ නිමාවේ මාර්ගය අහුවෙච්ච කෙනෙක්. එහෙනම් මග හැරිච්ච කෙනෙක් පළවෙනි අදියර මග හැරිච්ච කෙනෙක් නෙමෙයි හින්දා එයාට මැරුණා කියන්නේ එයා සෝපාදිශේෂ පරිනිර්වාණයටපත් වුණා කියනවා. සෝවාන් ඵලාදී මාර්ගඵලයකටපත් වුණා නම් එයා ආර්යයෙක්. තේරුණාද? එයා ආපහු කෘතග්ජනෙක් නෙමෙයි. එනම් කෘතග්ජන භාවයෙන් පිරිසිඳ නිමාවකටපත් වුණා ආර්යත්වයටපත් වුණා නම් එයා සෝපාදිශේෂ පරිනිර්වාණයටපත් වුණු කෙනෙක්. එහෙනම් එතෙන්දි මැරිලාද? අහුවෙලාද? අහුවෙලා. එහෙනම් මේ ආර්ය මාර්ගය අහුවෙලා එහෙනම් එයාට ආර්ය මාර්ගයේ මග හැරිලා නෑ. එයා සසර ගමනේ බියකටපත් වෙන්න ඕනි කෙනෙක් නෙමෙයි. මැරෙන්නනේ බය මේ ඔක්කොම. තේරුණාද? එහෙනම් මැරෙන්නේ නෑ කවමදාවත් මේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙන කිසිම කෙනෙක්. අපි හඳුරන්නේ එතකොට දැන් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් මේ කතාව අපි දන්නවා. මේ ස්වාමීන් වහන්සේ සහ දැන් මම දැන් මේකම කතාවක් අපි මේ කතා කරනවා කියලා. දැන් මේක ප්‍රායෝගිකව කොහොමද අපි දැන් ඔය පළවෙනි අදියර සෝවාන් ඵලයට හෝ පත් වෙන යම් කෙනෙකුගේ හිතේ දැන් ඇත්තටම දැන් අද මේ කාලේ ගත්තොත් දැන් මේ තරුණ ප්‍රජාව තුලත් යම් පිබිදීමක් තියෙනව නැත්තේ නැහැ.
දැන් මේගොල්ලෝ මේක හොයනවා ඇත්තටම. දැන් අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න විශාල පිරිසක් අතනින් අරයා කියන එක අහනවා, මෙයා කියන එක අහනවා, අර අදහස කියනවා, මේ අදහස කියනවා. නමුත් මේක අපි ඇත්තටම ප්‍රායෝගිකව කොතනින්ද පටන් ගන්න? මේක ප්‍රායෝගිකව පටන් ගන්න ඕනි, ප්‍රායෝගික වෙන්න ඕනි. මේකෙන් අහගත්තට කරන්න පුළුවන් එක නෙමෙයි. මේක ගුරුවරයෙක් යටතේ අනිවාර්යයෙන්ම නොකළොත් මග මොකක් වෙනවද? පැහැදිලි වෙන්නේ නැහැ. තේරුණාද? මම මේ කරුණු කාරණාවල් කියන්න ගත්තෙත් මේ බුද්ධ ශාසනය සහ බුද්ධ ආගමේ වෙනස පෙන්වා දෙන්නයි. හරිද? දැන් තවම පැහැදිලි වුනේ නැත්තම් මම තවත් කොටසක් පෙන්ලා දෙන්නම් මේ ආගමෙන් ශාසනය වෙන් කරලා ගන්න විදිය. එහෙමයි. දැන් ආගමේ මූලිකම අවස්ථාව මොකද්ද? කොතෙන්ට ගියත් මොනව කරලාද ගන්නෙ? පන්සිල්. පංචශීලයේ සමාදන් කරලා නේද ගන්නෙ? එහෙනම් බලන්න පළවෙනි ශික්ෂාපදේ මොකද්ද? පාණාතිපාතා වේරමණී. දෙවෙනි එක අදින්නාදානා වේරමණී. තුන්වෙනි එක කාමේසු මිච්ඡාචාරා වේරමණී. හතරවෙනි එක මුසාවාදා වේරමණී. පස්වෙනි එක සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී. එතකොට පළවෙනි එක අපි ගමු. පළවෙනි එකෙන්ම මොකද්ද කියන්නේ? පරපණ නැසීමෙන් වැළකෙමි. එතකොට බලන්න ඔය ශික්ෂාපදේ සමාදන් වුණාට පස්සේ ඇල් වතුර ටිකක්වත් බොන්න පුළුවන්ද? බෑ. ඇයි? හරියට ගත්තොත් එහෙම සුද්ධ ජීවීන් කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් ඕකේ ඉන්නවා. හැබැයි බුද්ධ වචනේ මොකද්ද? චේතනාහම් භික්කවේ කම්මං වද. එහෙනම් චේතනාව පිහිටවල නැති හින්දා එතන ගැටලුවක් වෙන්නේ නෑ. හැබැයි බලන්න මේ බුද්ධ ශාසනයේ පැහැදිලිවම තියෙනවා දහස් ගාණක් මරලා 999ක් කබලා කරේ එල්ලගත්ත අහිංසක නම් වූ අඟුලිමාල මහතෙරුන් වහන්සේ කෙනෙක් වුණානේ. එහෙමයි. තේරුණාද? එහෙනම් මම බොරු කියනවාද? දැනට කියා දීලා තියෙන ශික්ෂාපදේ බොරු වෙලාද? දැන් ඒක අපි වෙන අවස්ථාවලදී පැහැදිලි කරගත්තම කියන්නේ මේක මේ උතනින් ලඝු කරලා හිතන්න එපා. මේක සසරේ ආපු විශාල අපිට නොතේරෙන කතන්දරයක් කියලා ඒක එතනින් නතර කරලා දාන්න ඕනේ. නමුත් බුද්ධ වචනේ තියෙන්නේ තමන්ගේ අවබෝධය තමාගේ අයට තමාගේ භාෂාවෙන් කියන්න. එහෙනම් මේ ඉන්න අයට සසරේ අච්චර දේවල් තේරෙන්නේ නැහනේ. එහෙනම් මේ තේරෙන දැනින් කියා දැන් මෙච්චර කියන එකවත් තේරෙන්නේ නැති එකේ අනන්ත සසරක් ගැන කියා දෙන්න කලින් මේ තේරෙන එකෙන් කියා දීලා ඉන්න එපාය. එතකොට ඒගොල්ලෝ මෙතෙන්ට ආවට පස්සේ එතනින් එහාට දේවල් ටික ප්‍රායෝගිකව කරන්න පුළුවන්. නමුත් ඉස්සෙල්ලා තේරෙන එක පෙන්නලා දීලා ඉන්න එපාය. නේද? කොයිතරම් මුලාවකට ගත සමාජයේ වැටිලා තියෙන්නේ, පත් වෙලා තියෙන්නේ කියන එක. නේද? ඒතර බලන්න එහෙනම් පළවෙනි ශික්ෂාපදයේම මේ උදේ හවස සියලු දෙනා විසින් ගිහි පැවිදි ભેදයකින් තොරව කරන දේ ගිහි පංචශීලය කියලා මේකට කියන්නේ. මේ ගිහි පංචශීල ගිහි නිත්‍ය සීලය. එහෙනම් නිත්‍ය විදිහට මේක ආරක්ෂා කළේ නැත්නම් එතනින් එහාට පැවිද්දෙක් වෙන්නවත් බෑ. එතනින් එහාට අටසිල් ඊට පස්සේ ආය උපෝසත සීල් නේද? ඊට පස්සේ නවාංග උපෝසත සීල්, ඊට පස්සේ දස සීල්, ඊට පස්සේ සාමණේර සීල්, ඊගාවට කෝටියක් සංවර සීලය, සාමණේර සීලය, මොකද උපසම්පදා සීලය කියනවා. නේද? එතකොට නම් බලන්න පළවෙනි ශික්ෂාපදයේම මොකක් වෙලාද? ඇත්ත වෙලාද? බොරු වෙලාද? දහමටම අනුව. පළවෙනි සිල්පදයේම බොරුවක් වෙලා නේ එහෙනම්. හරි කමන්නේ එකයිනේ. දෙවෙනි එක මොකද්ද? අදින්නාදානා වීරමණී. එතකොට එක ඇඟිල්ලක් අල්ලගෙන හිටියද එකක් කපා ගනින්කෝ මේ 9ක් මට ඉතුරුයිනේ කියලා. නෑ, පන්නලා මරලා බලෙන් කපා ගත්තේ. එතකොට නුදුන් දේ ගැනීමද දුන්න එක තියලා තිබිච්ච එක ගත්තද? නුදුන් දේ ගැනීම වෙන හොරකම් කළා නැද්ද? එහෙනම් ශික්ෂාපද දෙකක් අඩ කරපු කෙනා කොහොමද සසරේ ගමන නිමාවක් කරේ? තුන්වෙනි එක මොකද්ද? කාමේසු මිච්ඡාචාරා වීරමණී. මොකද්ද මේ කියන්නේ එතකොට? කාමයේ වරදවා හැසිරීමෙන් වැළකෙමි. හැබැයි වරද්දක් නැතුව හැසිරෙන විදිහක් කියා දෙනවද? කවදාවත් අහගත්තද? නැහැ. හැබැයි එතකොට බලන්න එහෙනම් දහස් ගාණක් එක යහන් ගත වෙලා ගණිකා වෘත්තියම කරලා වෘත්තියටම කලේ ජීවිකාවම කරේ මොකද්ද? ගණිකා වෘත්තියේ නියලිච්ච කෙනත් අම්බපාලී නම් ගණිකාවත් සසර ගමනේ නිමාවටපත් උනානේ. එතකොට බලන්නකෝ එහෙනම් ශික්ෂාපද 3ක් බොරු වෙලා. හතරවෙනි එක මොකද්ද? මුසාවාදා වේරමණී කියන එකේ තේරුම මොකද්ද? බොරු කීමෙන්
එහෙනම් 3ක් බොරු වුණා නම් බොරු කියන්නේ නැහැ කියන එකට මොකද වෙන්නේ? කතා කරන්නවත් තියද? නැහැ. එහෙනම් ඒක 4 වෙනි එක නිකම්ම බොරුයි. 5 වෙනි එක සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වීරමණී. නේද? එහෙම. එතකොට බලන්න. දැන් මේ ඈත කාලේ ගත්තාම අර මදපමණ දෂ්ට කරාට කමන්නේ නැහැ කියලා පන්සල් පල්ලි කෝවිල් දේවාල ඔක්කොම ඉස්කෝල ටික වහලා සුරාසැල් ටික ඇරියා මදපමණ දෂ්ට කරපෙව්ව කාණු දිගේ අන්තිම වෙලියා ඇරියේ කින්නේ. නේද? පහුගිය දවස්වල. නේද? එහෙම. ඒත් බලන්න සරකාණී සූත්‍රය මහා නාම පරසාක්‍යයා කියලා 24 පැයේම ශාක්‍ය වංශේ බීලා හිටපු කෙනා. අවසානයේ ශාක්‍ය වංශේ පන්නනවා පරසාක්‍යයා දුවප යන්න 24 පැයේම බීලා උඹ ඉන්නේ. එහෙනම් අපිට නින්දාවක් ඔබ ඵලයන් කියලා පැන්නුවාට පස්සේ ගිහිල්ලා නතර වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගාව. තේරුණාද? අවසානයේ මෙයා මැරෙනවා. මැරුණට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් අහනවා එයා මොන තත්ත්වෙද? ඇයි ඔක්කොම මොකක් හරි මගපල ලැබපු කෙනෙක්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙයා සෝතාපන්නයි. ආන් ශාක්‍ය වංශයේ සියලු දෙනාම නින්දා කරනවා, hina වෙනවා. 24 පැයෙම බීපල්ලා. එතකොට සෝතාපන්න වෙන්න පුළුවන්. ආන් දැක්කද එහෙනම්? එහෙනම් මේ බලන්න පටන් ගත්තු ගිහි පංචශීලයේ ගිහි නිත්‍ය සීලය කියලා ගත්තු සිල්පද පහම මොකක් වෙලාද එහෙනම්? බොරු. සම්පූර්ණම බොරුවක් නේ. ඒකවල අපි හඳුනනවා මේ බුදුන් වහන්සේ පනවපුව නෙවෙයිද මේවා? අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින්ම පනවපුවා නෙමෙයි. ආගමක් කියන්නේ හිර කිරීමක්, බල කිරීමක්, අණ කිරීමක්, පැවරීමක්, පැටවීමක්, බය කිරීමක්. මේ රාමුවක් ඇතුලේ තියෙන ටික. සමාජයේ යහපැවැත්ම සමාජයේ යහපැවැත්ම උදෙසා. තේරුණාද? නමුත් බුද්ධ ශාසනය කියන්නේ එහෙම හිර කරපු, බල කරපු, අණ කරපු, පවරපු, පටවපු එකකට නෙමෙයි. එතකොට අන්තයකට වැටෙනවා. එහෙනම් මේක අන්තගාමී එකක් නෙමෙයි. හේතුවට ලැබෙන ඵලය හේතුඵල දර්ශනයක් කිව්වේ ඒකට. මේ හොඳට මේ හොඳින් ග්‍රහණය කරගන්න ඕන දෙයක් නේද අපේ හඳුරන්නේ. අනිවාර්යයෙන්ම අතිසියුම්ම කාරණාවක්. මොකද බුදුරජාණන් වහන්සේ ඒක තමයි කිව්වේ. කයට නෙමෙයි මේ ධර්මයේ දේශනා කළේ සිතට. සිත මූලික වෙච්ච එකක්. අද වෙලා තියෙන්නේ කය මූලික කරගෙනයි අර අපේ මහත්තයෙක් කිව්වා මට. තේරුණාද? එයා කිව්ව කතාව ඇත්ත. ඇත්තටම අද පවතින්නේ මොකද්ද? කය මූලික කරගෙන කරන දේවල්. තේරුණාද? බලන්න මොන තරම් සංකීර්ණද කියලා. ඇත්තටම ඔය පද පහම තමයි බුද්ධ ශාසනයේ. හැබැයි මේ පහම කඩ කරලාද නැද්ද දැන්? ඒ පහම කඩ කළත් මේ කඩ කරපු අය සසර ගමනේ නිමාව සකස් කරගෙනද නැද්ද? සකස් කරගෙන. එහෙනම් කොහොමද? ඒක තමයි ප්‍රශ්නේ. නේද? එහෙනම් මේ එකම කාරණාවක්, එකදු කාරණාවක් අද මේ වෙනකොට සමාජගත කරන්නෙත් නැහැ, කරලත් නැහැ, කරන්න දන්නෙත් නැහැ, කරන්න දෙන්නෙත් නැහැ. තේරුණාද? එතන තමයි බුද්ධ ශාසනය යාගමේ වෙනස. මම මේ පැහැදිලි ප්‍රබල වෙනසක් මම මේ පෙන්වලා දෙන්නේ. තේරුණාද? මම නැත්නම් දැන් කියන්න පුළුවන් මේ ඕවා ඔක්කොම බොරු අනික් කියන අයත් ඕකමනේ කියන්නේ කියලා දැන් කිව්වනේ. දැන් ඕම් බලන්න දැන් අනික් කියන අයද මේක කිව්වේ. අනික් කියන මේ දැන් රහතන් වහන්සේලා බොහෝ පිරිසක් මේ වෙනකොට ඉන්නවනේ බිහි වෙලා. අනේ හොඳයි කමන්නේ. හැබැයි බලන්න මේ එකදු රහතන් වහන්සේ නමක්වත් මේ කාරණාව දැක්කද? එහෙනම් මේ සියලු රහතන් වහන්සේලා මේ රාමුව ඇතුලේ ඉඳගෙන නේද ඔය ටික කියන්නේ? ඒ රහතන් වහන්සේලාත් ඕන් ඔය සික්ඛාපද ටික පනවනව නේද මේ එන අයට? නේද? එහෙනම් බලන්න අභිධර්මය කියලා හිතේ ගැන චිත්තක්ෂණ ගැන කතා කරනවා. පුදුමාකාර විදිහේ දේවල් කියනවා. හැබැයි මේ මූලික මාංගය වෙච්ච පන්සිල් පද පහේ තේරුමවත් දන්නේ නැති රහතන් වහන්සේලා නේද මේ? නෑ අපේ හැමතුරුනේ. එතකොට දැන් ওই தત્ත්වය ඔහොම වුණත් දැන් අඟුලිමාලගේ කතන්දරය, අම්බපාලි, ඔය මේ සුරාපානය කරපු ඒ සරකාණි. එතකොට මොකද්ද විතන අපි ඇයි එහෙම වුනේ? දැන් එහෙනම් ඕන පවක් කරලා අපටත් ඔය අවසාන මොහොතේ මොන හරි කරලා රහත් වෙන්න බැරිද කියන තැනට කෙනෙක්ට මතයක් ගොඩනගුණා. මොකද්ද ඒගොල්ලන්ට අවසාන තැන රහත් වෙන්න පුළුවන් කියන එක කරන්න පුළුවන්. හැබැයි ස්වභාවයේ තේරුම් ගත්තා නම් රහත් වෙන්නේ නෑ. රහත් වෙන්න පුළුවන් ඕනි කෙනෙකුට. ඒ ඕන පවක් කරපුවාම ඕනි කෙනෙක් මොකක් වෙනවද? රහත් වෙනවා. ඒ පව් කරන්නේ මෙතන රහක් තිබුණ හින්දා. තේරුණාද? එහෙනම් රහ නැති කරපු තැන තමයි අරහ වෙච්ච තැන තමයි සසරේ ගමනේ නිමාව හැදෙන්නේ. බුද්ධ ශාසනය කියන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ මිසක් රහතෝ නෙමෙයි.
තේරුණාද? එක එක රසයෙන් තමයි ಜಾති සකස් කරගන්නේ. එක එක ಜಾති එකතු වෙන තමයි භව හැදෙන්නේ. ඒ හින්දා තමයි ಜಾති නිරෝධා භව නිරෝධෝ කිව්වේ. එන්න මෙන්න මේ ස්වභාවයේ යථා ස්වභාවයේ තේරුම් ගත්ත උන්වහන්සේලා තෙරුන් වහන්සේලා මහා විදියට තේරුම් ගත්ත උන්වහන්සේලා මහ තෙරුන් වහන්සේලා කිව්වා සාමාන්‍ය විදිහේ තමාගේ ගමනේ නිමාව විතරක් උදා කරගත්තු අයට තෙරුන් වහන්සේලා කිව්වා. ඒකෙත් තියෙනවා කොටස් කිහිපයක්. ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. ඒක තමයි චේතෝ විමුක්තිය සහ උගතෝ විමුක්ති කියලා කිව්වේ. දැන් අපි හඳුරන්නේ දැන් ඔය ගමනේ දැන් මේ අපි හැමදේනාම මේ කාරණා කතා කරලා අවසාන වෙන්නේ නිවීමක් සඳහානේ මේ ඔක්කොම කතාවේ අවසාන හරය බවටපත් වෙන්නේ. දැන් මේකේ මේ සෝවාන් ඵලය අනාගාමී මේ සක්‍රුදාගාමී මහරහත් මේ ඵල අරහත් ඵලය මේවට යන ගමන අපි පොඩ්ඩක් එකින් එක පැහැදිලි කරගමු. ඒ තමයි ඒ තැනට යන්න කලින් ඉස්සෙල්ලා අපි පන්සිල් පද පහ තේරුම් කරගෙන ඉන්න එපාය. මොකද නිත්‍ය සීලයේ වෙච්ච එක. නේද? එහෙනම් මුල පටන් ගත්තේ අද මේ සමාජයට වෙලා තියෙන්නේ මුලත් නැහැ අගත් නැහැ. එහෙනම් මේ මැදින් අල්ලගෙන මැද ටික දෙපැත්තට වනවන ඉන්නවා. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මුල මැද අග පිරිසිදුයි කිව්ව බුද්ධ ශාසනයේ මේ වෙනකොට වහලා. එහෙනම් අපි එකේ ඉඳලා පටන් ගන්න ඕනේ. අපි ප්‍රධානම අරමුණ මොකද්ද? මේ වෙනස හඳුනා ගන්න එක. අපි ඒක අමතක කරන්න හොඳ නෑනේ. ඉස්සෙල්ලාම අපි එතනින් පටන් ගමු. එහෙනම් බලන්න පළවෙනි මේක මොකද්ද? මේ ශික්ෂාපද පහම තමයි තියෙන්නේ. මේක ශික්ෂාපද හැටියට ගන්නෑ. නමුත් ශික්ෂාපද කියලා සමාජයේ අරන් තියෙන හින්දා අපි කතාවට ගමු ශික්ෂාපද පහක් කියන එක. තේරුණාද? එතකොට මේ පහම තමයි තියෙන්නේ. පළවෙනි එක කියන්නේ මොකද්ද? ප්‍රාණ අතිපාතා වේරමණී. බලන්න ඔතනම තියෙනවා උත්තරේ ඕකට. ප්‍රාණ අතිපාතා වේරමණී. තේරුණාද? මේ පහ ඉස්සෙල්ලම කාටද කියන්නේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඇතුලේ? පස්වග මහ තෙරුන් වහන්සේලාට. එහෙම නැත්නම් පස්වග තවුසන් වහන්සේලාට. තේරුණාද? එහෙනම් මේ අය අර එකක්වත් කර කර හිටපු අයද? එකක්වත් නොකරපු අයට ඇයි එහෙනම් ඇවිල්ලා කියන්නේ? ඔක බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලාම කියන්න පැහැදිලි සාක්ෂියක් තවත් තැනක තියෙනවා සූත්‍ර දේශනාවකට. ආටානාටිය සූත්‍රයේ. සතරවරන් දෙවිවරු ඇහිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට අපේ යක්කු කැමති නෑ. ඇයි? බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති. අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති. කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති. මුසාවාදා වේරමණියා ධම්මං දේසේති. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණියා ධම්මං දේසේති. ඒ හින්දා මේ නීච යක්කු අප්පියයි යමනාපං කැමති නෑ. එහෙනම් පැහැදිලි සාක්ෂිද නැද්ද මේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ. එහෙනම් මේක ඇහිල්ලා කාටද ඉස්සෙල්ලම කියන්නේ? එහෙනම් පස්වග මහ තෙරුන් වහන්සේලාට. එහෙනම් මේ නිකන් අයත් නෙමෙයි ආගම් 62ක් අතරේ තිබිච්ච ආගම් පහක නායකයෝ 5 දෙනෙක් මේ ඉන්නේ. එහෙනම් නිකන් අය දෙක ඇඟිල්ලක් උස්සලා කියන්න පුළුවන්කම තිබුණා මේ අයට ඒකාන්තයෙන් බුද්ධත්වයටපත් වෙනවාමයි. හැබැයි ඇහිල්ලා බැලුවාම බුදු වෙලා සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා ඇහිල්ලා බැලුවාම කියන්න කෙනෙක් නෑ. ඇයි ඒ ශාස්ත්‍ර ලෝකායතන ශාස්ත්‍ර. එතකොට ඒකේ තිබුණාට සම්මා සම්බුදු බුද්ධත්වයටපත් වෙන්න පුළුවන් කෙනෙකුගේ චරිත ලක්ෂණ මේවා කියලා සම්මා සම්බුදු කෙනෙක් මෙහෙමයි කියලා ඒකේ නෑ. ඇයි? එහෙනම් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ පළවෙනි ප්‍රථමයා සම්මා සම්බුදු කෙනෙක් මේ එන්නේ. එහෙනම් එයාගෙන් එපා එහාට යන්න. එහෙනම් එයාගෙන් එහාට යන්න එකේ කෙනෙක් හිටියේ නෑ. තේරුණාද? එහෙනම් මේ පළවෙනි කල්යාණ මිත්‍රයා ලෝකේ මේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි කල්යාණ මිත්‍රයා ඇහිල්ලා කියා දෙන්නේ කාටද? තමන්ට උපකාර කරපු පිරිසට ලෝකයෙන් එතර වෙන මාර්ගයේ ලෝකයෙන් එතර වෙච්ච කෙනා පළවෙනිම ලෝකෝත්තරයා. පළවෙනියෙන්ම ලෝකයෙන් එතර වුණු කෙනා. නේද? අද ලෝකෝත්තරයා කියන්නේ කාටද? හොඳම කපටි මිනිස්සයාට. නේද? ඒ වගේ පළවෙනිම ලෝකයෙන් එතර වෙච්ච කෙනා ලෝකයෙන් එතර වෙන්න ඕනි කියලා උත්සාහ වීරිය දරපු අයටයි මේ කියන්නේ. එහෙනම් ඒ අය කවුරුවත් ලෝකයෙන් එතර වෙන මාර්ගයේ දැනගෙන හිටපු අය නෙමෙයි. තේරුණාද? එතකොට නම් ලෝකයෙන් එතර වෙන මාර්ගය දැනගන්නේ කවුද? කල්යාණ මිත්‍රයෙක්ම පමණයි. ඒ හින්දා තමයි බුද්ධ ශාසනය කියන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ බුද්ධ ශාසනයේ නියෝජිතයෙක් දීලා තියෙනවා. එහෙනම් මේ අද තියෙන தත්ත්වය මොකද්ද? ඒ කල්යාණ මිත්‍රයා හරියාකාරව හොයාගත්තේ නැතිකම මිසක් නැතිකම නෙමෙයි කල්යාණ මිත්‍රයින්. තේරුණාද? අද සමාජයේට ඕනි එවෙලේ දෙයක් යමක් කරගෙන වැටේ ළඟින් ඉවර කරන්න. අන්න එතන තමයි ප්‍රශ්නේ. තේරුණාද? එතකොට මෙන්න මෙතන
මේ 5 දෙනාට ඇහිල්ලා කියන්නේ මොකද්ද? මේ අය බමුණු කුලයෙන් ඇවිල්ලා ධාන සමාධි වඩා හිටපු අය. ධාන සමාධි වඩනවා කියන්නේ මොකද්ද? මේ අය බ්‍රහ්ම ලෝකේ අරමුණු කරගෙන තමයි ධාන සමාධි වැඩුවේ. තේරුණාද එහෙනම්? එහෙනම් අවපාතය කියන්නේ මොකටද? පහතට. එහෙනම් පහත් ක්‍රියා කර හිටපු අය නෙමෙයි මේ අය. මෙතන කියන්නේ අවපාතා වේරමණීද අතිපාතා වේරමණීද? අතිපාතා වේරමණී. එහෙනම් අතිපාතය කියන්නේ මොකටද? ඉහළට. එහෙනම් මේ අය ඉහළට යන්න මග රැඳෙන්න නතර වෙන්න කටයුතු කරපු අය මිසක් දැනගෙන කටයුතු කළා මිසක් ලෝකයෙන් එතර වෙන මාර්ගය දැනගෙන කටයුතු කළේ නෑ. එහෙනම් ලෝකයෙන් නතර වෙන ක්‍රියාවලිය කළා ධානා සමාධි වැඩිම. මෙන්න මේක සුදුසු නොවේ කිව්වා. එහෙනම් බලන්න අඟුලිමාල මහතෙරුන් වහන්සේ කෙනෙක් වුණේ ධානා සමාධි වඩ හිටියේ නෑ. මොකද්ද කර හිටියේ? ගුරු පූජාවට ඇඟිලි කපා. එහෙම. ආන්ගේ හේතුව හින්දා මොකද උනේ? එහෙනම් මේක ලැබුවේ කල්යාණ මිත්‍රයෙක්ගේ. තේරුණාද? එහෙනම් ධානා සමාධි වඩ හිටියේ නැත්තම් නියම නිසි මාර්ගය ලැබුණා. එයාට සසර නිදහස් වෙන්න හේතුව උදා වුණා. තේරුණාද? එහෙනම් දෙවනි ශික්ෂාපදේ මොකද්ද? අදින්නා දානා වීරමණී. ලෝකයෙන් එතර වුණු කෙනෙක්ගෙන් හැර ලෝකේ නතර වුණු කෙනෙක්ගෙන් එතර වෙන මාර්ගය දැනගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එහෙනම් පළවෙනි ශික්ෂාපදයේ තුලින්ම කරලා තියෙන්නේ මොකද්ද? ධානා සමාධි සුදුසු නොවේ කිව්ව එක. ධානා සමාධි වැඩිම සුදුසු නොවේ. එහෙනම් ලෝකෝත්තර ධානා සමාධි වෙනම තියෙනවා. හැබැයි ලෝකෝත්තර ධානා සමාධි නෙමෙයි අද වඩන්නේ. ලෝකයෙන් නතර වෙන ධානා සමාධි. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. තේරුණාද? අද බලන්න මහා විදියට භාවනා මධ්‍යස්ථාන දාගෙන මොනතරම් කම්මට්ටානචාර්යවරු කියලා ඉන්නවද? මෙයාට අපහාසයක් නොවේවා. හැබැයි ඇත්ත මොකද්ද? මේ අයවත් දන්නේ නැති එකක් තමයි ලෝකේ අනික් අයට දෙන්නේ. එහෙනම් මේ අය ලෝකයෙන් ඈතර වෙලාද මේ දෙන්නේ නතර වෙලා ඉන්න ගමන්ද? නතර. ඒක තමයි මං කිය ලෝකයෙන් නතර වෙච්ච අයගෙන් තමයි ඈතර වෙන විදිහ ආගන්නේ. ඒතර ඔක්කොම එකම ඔයාලකට තමයි දැන් මේ වැටිලා තියෙන්නේ. තේරුණාද? එහෙනම් අදින්නා දානා වේරමණී කිව්වේ කල්යාණ මිත්‍රයෙකුගෙන් හැර ලෝකයෙන් ඈතර වෙන මාර්ගය ගන්න කෙනෙක් නැහැ. එහෙනම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් හැර ලෝකෝත්තර මාර්ගය ගැනීම සුදුසු නොවේ. ඒකටයි නුදුන් දෙය ගැනීම පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔබ වහන්සේට මේ මාර්ගය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔව් මේ මාර්ගය පැහැදිලි කරලා දෙන්න පුළුවන් හින්දානේ දැනට මේ පැහැදිලි කරගෙන යන්නේ. ඔබ වහන්සේ යම් ඊතර වීමක් වෙලා තියෙන්නේ. ඒ ගැන පැහැදිලි කරගන්න පුළුවන් ආපු අයට. එන අයට. එහෙම නැත්තම් මේ මාර්ගයක් දෙන්න බෑනේ මට. නේද? එහෙනම් මේ වෙනකල් නැති වෙච්ච මේ බුද්ධ ශාසනය ගැන මේ කියන්නේ. නේද? එහෙනම් බුද්ධ ශාසනය මේ වෙනකොට යටපත් වෙලා තිබුණා. හැබැයි දැන් මේ ඉස්මතු වේගන ඉන කාලේ මේක නවත්තන්න කවුරුවත් නෑ කාටවත් බෑ. මේක උවමනා පිරිස ඒක රාශී වුණොත් විතරයි බුද්ධ ශාසනය බබලන්නේ. ඒ උවමනා පිරිසටයි මේ කියන්නේ. ඒ අය આવොත් බුද්ධ ශාසනය බබලයි. ඒ අයට සසර ගමන නිමා කර ගැනීම හැකියාව ලැබෙයි. පමා වෙන්න ඕනි අයට නෙමෙයි මේ කියන්නේ. ඒ ගමන ගිහිල්ලා දෙන්නේ කියන්නේ නිවීමට පත් වෙලා අවසන් කියලා ඔබ වහන්සේ කියන්නේ. නිවීමකට පත් නොවුනා නම් බෑනේ නිවින මාර්ගය පෙන්වා දෙන්න. බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ ආදර්ශය උපමා කරගෙන කළා මිසක් අවවාද දීදී හිටියේ නෑ ලෝකෙට. බුද්ධ ශාසනය පුරාවට තියෙන්නේ ආදර්ශ මිසක් ඔබ වහන්සේට අවවාද නෙමෙයි. ඔබ වහන්සේට කියන්න පුළුවන්ද කෙලින්ම මම මෙන්න මේ தത്വයට පත් වෙච්ච කෙනෙක්. ඔව් බුද්ධ ශාසනය නොකිය ඉන්නේ නේ. බුද්ධ ශාසනය කියනවා. තේරුණාද? හැබැයි ඒ තමන්ගේ ගුරුවරයාට. එහෙම නැතුව අර මම ඇහුවට කියන්නේ නැහැ. එහෙම ඔයා කිව්වා කියලා එහෙම කියන්න බෑ. එතකොට ඒක මාන්නයක් උද්දච්චයක් අවිද්‍යාවක් වෙනවා සහ ලෝකේ ලාභ කීර්ති ප්‍රශංසා උදෙසා කිව්වා වෙන්නේ. දැන් අනුකම්පාව කියන එකයි කතා කරොත් ඔබ වහන්සේ කියන්නේ නෑ කියන එක. ඒක හරි. නෑ දැන් අපිට යම් කුසලයක් වඩවා ගන්න එක ප්‍රයෝජන. ඔව් කුසලයක් වඩවා ගන්න ඕන නම් අනුන්ගේ ප්‍රතිඵලය ගැන හොයන එක මොකද්ද? තමන්ගේ වැරදි අවංකව තමන් දැකලා තමන් නිවැරදි වෙන එකයි බුද්ධ ශාසනය කිව්වේ. එතකොට අනුන්ගේ මගඵලය මොකද්ද? ප්‍රතිඵලය මොකද්ද කියලා හොයන එක වැඩක් නෑ. මොකද මම මොන තලයේ ඵලයේ හිටියත් ඔයාට ඒක ගන්න බෑ. එහෙනම් තමන් මේ මාර්ගයටපත් වෙලා ඕනි බලන්න. ඒක පුළුවන්ද බැරිද? තේරුණාද? එහෙම නැතුව මගේ ඵලයේ තලයේ ගැන හොය හිටියට ඇති වැඩක් වෙන්නේ නෑ. නමුත් අර අපි කැමතිනේ අපි දැන් හැම තැනම මුලාවටපත් වෙලා ඉන්නවා. දැන්
ඔය වහන්සේ කිව්ව විදිහට මේ ඉදිරියේ කරගෙන යන සාකච්ඡා සහ මේ කරන ක්‍රියාවලිය තුල ඒ තුලින් දකින්න තමා තුලින් තමා දකින්න තමන්ට මේ උපදේශ අනුශාසනා නියම නිසි විදියට ගැලපෙනවා කියනවා නම් දැන් ඔය නම් ඔය තත්ත්වයන් වලට පත් වෙලා කියාගෙන විශාල පිරිසක් සමාජ මාධ්‍ය ඇතුලේ කතා බහ කරනවා. ඒ අය වසර ගණනාවක් තිස්සේ තමන් ඒකමයි කියමින් යම් පිරිසක් නිර්මාණය කරගෙන යම් වැඩපිළිවෙලක් කරගෙන යනවා. දැන් අපිට දැන් එතන තාම වසර ගණනාවක් ගියත් අපිට පැහැදිලි වුණේ නෑනේ මෙයා ඇත්තක්ද බොරුවක්ද මේ කරන්න පුදුම. ඉතින් ඒක තමයි දැන් මේ පන්සිල් පද පහේ ඉඳලා මුල ඉඳලම නිවැරදිව පෙන්නගෙන යන්න වෙලා තියෙන්නේ. තමයි කාලයක් අරගෙන අපට ආයෙ රැවටෙන්න බෑ. කාලයක් අරගෙන අපට ආයෙ රැවටෙන්න බෑ. ඔව් ඒක තමයි. නෑ ඔක පියවරෙන් පියවර ඔහොම ගියොත් කාලයක් ගත වෙනවා. ඔව් අපිට රැවටෙන්න කාලය අවකාශය යුතුයකම් වගකීම් කියන මේ හතර අතරේ ජලණය සෙලවීම ඒ තුලින් ජවයක් හට ගන්නවා. ඒ ජවය තුලින් ප්‍රියමధుරභාවයේ යටතේ රමණය කරනවා ගලා යනවා. කාලය අවකාශය ගත වෙනවා යුතුයකම් වගකීම් ගිලිහෙනවා. ජවය නැති වෙනවා. ප්‍රියමధుරභාවයේ යටතේ රමණය නැති වෙනවා මරණය අතරට එනවා. තේරුණාද? එතකොට ජීවිතේ නැති වුණා කියනවා. මම දන්නවා කාලයේ වටිනාකම. අති සියුම් කාලයක් මෙතන තියෙන්නේ. මේ පද පහ තේරුම් කරලා දෙනකොට ඔයාලට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. තේරුණාද? එහෙනම් කල්යාණ මිත්‍රයෙකුගෙන් හැර සසරේ ගමනේ නිමාව ගන්න සුදුසු නොවේ කිව්වා. තුන්වෙනි එක මොකද්ද කිව්වේ? කාමයේ සුමේච්ඡාචාරා වේරමණී. එහෙනම් වැරදලා කරලා හෝ වරද්දක් නැතුව කරලා හෝ මොකද්ද කරලා තියෙන්නේ? ලෝකේ ක්‍රියාවලිය. කාමයේ සුමේච්ඡාචාරා වේරමණී අතිසියුම් ආකාරයකින් හෝ මේ ලෝකේ ක්‍රියාවලියට කැමැත්තක් ඇති කරගත්තොත් ලෝකෝත්තර ක්‍රියාවලියට කැමැති වෙලා නෑ අතිසියුම් හෝ ආකාරයකින් කැමති වුණා නම් මේ ලෝකේ බැඳෙන්න හේතුව වෙච්ච හින්දා ලෝකේ නතර වෙන්න වෙනවා මිසක් ඊතර වෙන්න වෙන්නේ නෑ. එහෙනම් අම්බපාලී ගණිකා වෘත්තියේ යෙදුනත් ලෝකයෙන් ඊතර වෙන ක්‍රියාවලියට කැමති වුණා මිසක් නතර වෙන ක්‍රියාවලියට කැමති උනේ නැති හින්දා සසර ගමන නිමාවටපත් කරගන්න පුළුවන් වුණා. තේරුණාද? එතකොට මේ 34 වෙනි එක මුසාවාදා වේරමණී. තේරුණාද? එහෙනම් බලන්න ඕන් ඔයා කිව්ව කාරණාවට හේතුව කාලේ වටිනාකම. තේරුණාද? එහෙනම් මේ 31 තලයකින් සමන්විත වූ ලෝකයක් කියලා කිව්වා. එහෙනම් මේ 31 තලයේ 6 වෙනි දිව්‍ය තලයේ දිව්‍ය තල 6න් 6 වෙනි දිව්‍ය තලයේ පරිනිම්මිත වසවර්තී දිව්‍ය තලයේ මේක තමයි ලෝක පාලක තලය. තේරුණාද? එතකොට මෙන්න මේකෙන් තමයි මේ සියලු ක්‍රියාවලියට මූලිකත්වය දරන්නේ සහ මේ කරන සියලු ක්‍රියාවලියන් මෙහෙයවන්නේ. ඒ තමයි නිමාවට මාර බාධා එනවා කිව්වේ. තේරුණාද? එතකොට එහෙනම් මාරදිව්‍ය පුත්‍රයා වාසය කරන තැනට ගො පරිනිම්මිත වසවර්තිය. තේරුණාද? එතකොට මේ අපිට මනුස්ස ජීවිතයේ ආයු කාලය කොච්චරද පවතින්නේ? අවුරුදු 120යි. එතකොට බලන්න මේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය තලයේ ආයු කාලය අවුරුදු 120 ඒවායින් 2592000ක් එක දවසයි. හැබැයි ඒක අපිට හිතා ගන්නවත් බැරි කාලයක් නේද? නමුත් අපි ඒක දිහා බලාගෙන ඉන්න එක නෙමෙයි අපිට ගැළපෙන පැත්තට හරව ගන්න එපාය. එතකොට 2592000 බෙදීම 120 බෙදීම 60. තේරුණාද? මොකද විනාඩියක කාලයට නිගන්න ඕනේ. තේරුණාද? තප්පර 60ක් විනාඩියයි නේද? එහෙමනේ විනාඩි 60ක් පැය එහෙමනේ ඉන්නේ. ඒකයි මේ බෙදීම එහෙම ඉන්නේ. එතකොට මෙහෙ අවුරුදු 30ක් එහෙ එක තප්පරයයි. මෙහෙ අවුරුදු 60ක් තප්පර 2යි. මෙහෙ අවුරුදු 120ම තප්පර 4යි. තේරුණාද? එහෙනම් මුසාවාදා වේරමණී කිව්වේ ඇයි? එහෙනම් මේ ආගම් පහක නායකයෝ 5 දෙනෙක් මේ එකතු වෙලා හිටියේ. මේ ආගම් වල තියෙන්නේම මොකද්ද? වාද කර කර ඉන්න එක. තේරුණාද? පස්වග මහණුන් ගැන මේ පස්වග මහණුන් ගැනයි මේ කියන්නේ. තේරුණාද? එහෙනම් වාද කර කර ඉන්න එකනේ. ඒතර මෙතනත් මේගොල්ලෝ වාද කර කර හිටියේ. එහෙනම් මුසුව ආවාදයන් සිදු කර කර සිටීම සුදුසු නොවේ. මොකද තප්පර 4කටයි මේ කාලය මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ඔක්කොම සියලු කරුණු කාරණා කරන්නේ තප්පර 4ක කාලයට සමාන කරගෙන. තේරුණාද? එහෙනම් 31 තලයේ ගත්තොත් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වගේ. ඒතර මේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ 4 වෙනි ප්‍රශ්නේ මොකද්ද? කඩයිනි ප්‍රශ්නය. එහෙනම් මනුස්ස ලෝක 4යි. තේරුණාද? මනුස්ස ලෝක 4ක් තියෙනවා. අහලා තියෙනවද? ඔව්. අහලා තියෙනවා. පූර්ව දේහය, අපරගෝයානය, උතුරු කුරු දිවෙන ජම්බුද්දීපය කියලා 4 වෙනි මනුස්ස ලෝකයේ මේ. මේකට තමයි ජම්බුද්දීපය කියන්නේ. මේකේ ජම්බුද්දීපය කියන්නේ ජන්මෙන්ම බුද්ධිය උද්දීපනය වූ සත්වයෝ වාසය කිරීමේ
භූමිය හින්දා. තේරුණාද? ඒ හින්දා මේ අයට කියනවා ජම්බුද්දීපය. එහෙනම් මෙන්න මේ හතරවෙනි මනුස්ස ලෝකයේ ජම්බුද්දීපය. එතකොට බලන්න ප්‍රශ්න හතරයි. හතරවෙනි ප්‍රශ්නේ කඩයිනි ප්‍රශ්නේ. එතකොට මනුස්ස ලෝකයේ හතරවෙනි මනුස්ස ලෝකයේ මේකේ. එතකොට හතරවෙනි ප්‍රශ්නෙට කාලය තප්පර කඩයිනි ප්‍රශ්නෙට කොච්චරක් දෙනවද? කාලය තප්පර 4යි. තනි කෙලින් උත්තරේ නොදුන්නොත් තරඟේ පරාදයි. පරාද වුණොත් අර ප්‍රශ්න 3කට උත්තර දීලා ගත්තු තෑගි ටිකෙන් භාගයක් කපා ගන්නවා. මේකට හරියට මේ ප්‍රශ්නෙට උත්තරේ නොලැබුණොත් මේ උත්තරීතර මනුස්සභාවය තුලදී පරිනිර්වාණය කියන උත්තරේ එකම උත්තරය. එහෙනම් ඒ උත්තරය සපයා ගත්තේ නැත්නම් මොකක් වෙනවද? කෙලින් උත්තරේ ඕනි. සමාන උත්තර බාරගන්නේ නැහැ. කාලේ ඉක්ම ගියොත් ප්‍රශ්නේ පරාදයි. එහෙනම් මේකේ පරාද වෙන්න දාවේ නැහැ. එහෙනම් මේ බුද්ධ කාලේ පරාද වෙන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා තමයි පරාද වෙන්න ඕනේ නැති අයටයි මේක ඒ උත්තරේ සපයා ගන්නා විදිය කියා දෙන්නයි මේ කිව්වේ. තේරුණාද? ඒ හින්දා තමයි හරි ඔයාගේ ප්‍රශ්නේ සාධාරණයි. ඇයි? පරාද වෙන්න බෑ. කාලේ ඉක්ම යනවා. ඒ කාලේ රන් හා සමානයි කියලා කිව්වේ ඇයි? එහෙනම් මෙන්න මේ හේතුව හින්දා තප්පර 4කට ඇවිල්ලායි මේ සියලු කරුණු කාරණා කරන්නේ. මම ඒ ගැන නොදැන ඉන්නවා නෙමෙයි. ඒ හින්දාම තමයි මෙවැනි මේ සමාජගත කිරීමක් කරන්න තීරණය කරේ. මොකද වේගයෙන් කාලය ඉක්ම යනවා වගේම එක එක ස්වභාවික විහිසන ඇති කරලා මෙන්න මේ මාර පිරිස මේ සසර ගමනේ නිමාව පිණිස කටයුතු කරන්න තියෙන අවස්ථාව නැති කරගෙන යනවා. ඒක දැක්ක හින්දා තමයි මෙවැනි කටයුත්තක් කාරණාවක් ඉදිරිපත් කරලා මම නොපෙනී ඉඳලා හෝ මගේ ස්වරූපයෙන් හැඩයෙන් වැඩන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? බුද්ධ කාය දිහා බලා ඉඳලා වැඩන්නේ. බුදුන් දකින්න නම් ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න බුදුන් දැකිය හැකියි. තේරුණාද? ඒකයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව මම කියන දේවල් ගන්න කියනවා නෙමෙයි. උවමනා පිරිස ගත්තා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේම කිව්වා මං කිව්වට ගන්නත් එපා, මම කිව්වා කිව්වට ගන්නත් එපා. ඇහුණට ගන්නත් එපා. අහන අයට ඔළුවක් මොලයක් තියෙනවා. ධර්මයට විනයට ගලපා බලන්න. එහෙනම් අද සමාජයේ මොකද්ද වැරද්ද? ධර්මයේ විනය දෙකවත් තෝරගත්තේ නැතිකම. තේරුණාද? එහෙනම් බණක් ඇහුවා. ඒක වේ කණින් ඇහුවා, අනික් කණින් ඇතැරලා නිකා හිටියා. නේද? ඒකේ රසය පමණයි වින්දේ. තේරුණා නේද එහෙනම්? එහෙනම් මෙන්න 4වෙනි ශික්ෂාපදයේ සාධාරණ එක දැක්කද? එහෙනම් කාලය මොකද්ද? තප්පර 4කටයි ඇහිලා තියෙන්නේ සාධාරණයි ප්‍රශ්නේ. එහෙනම් මම ඒ ගැන දන්න හින්දාම තමයි මේ දේ කරන්න ඉදිරිපත් උනේ. නැත්තම් මේකෙන් මම සමාජ මාධ්‍ය තුලින් කිසිසේත්ම අදහසක් අරමුණක් තිබුණේම නැහැ සමාජගත කරන්න. නමුත් වේගයෙන් අර මාර පිරිසේ ක්‍රියාකාරීත්වය ඇති වෙලා මේ බුද්ධ ශාසනයෙන් නිදහස් වෙන්න නිමාවකටපත් වෙන්න තියෙන පිරිසට අසාධාරණයක් වේගන යනවා. එහෙනම් කාලයට අනුව නම් නිසි දර්ශනය දැක්කේ අද පවතිනා වූ මේ සමාජ ක්‍රමයේ මේක නම් මේ මාධ්‍ය තුලින් නියම නිසි දේ තෝර බේරා ගන්නවා වූ අයට දෙන්න. අපි හඳුරුනේ දැන් මට දැන් අපි ආපු ගමනේ මේක කරන්න ඕනේ මොකක්ද කියන එක අවශ්‍ය පුද්ගලයන්ට ඔබ වහන්සේ මුණ ගැහිලා ඒක දැන කියා ගන්න හැකියාව තියෙනවා. කිසිම ගැටලුවක් නැහැනේ. ඒ නිසා අපි පොඩ්ඩක් ඒ කාරණේ පොඩ්ඩක් පැත්තකේ තියමු. ඒ කියන්නේ දැන් අවශ්‍ය පුද්ගලයෙකුට ඇවිල්ලා මුණ ගැහිලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි මේ අද පිරිසට හැම තැනම තියෙනවා පින් කරලා නිවන් දකින්න. සහ දිව්‍ය මනුස්ස සැප කෙලවර අමා මහ නිවන් සැප ලබන්නත් අවස්ථාව තියෙනවා. එතකොට ගෞතම බුද්ධ ශාසනයේ ඇතුලේ කියලා කියනවා. හරිද? ඒ වගේම තමයි මෛත්‍රී බුද්ධ ශාසනයටත් අතවන අයත් ඉන්නවා සහ ඕනෑම කවදා හරි කමන්නේ මොන බුද්ධ ශාසනයක හරි අයටත් තියෙනවා දැන. හැබැයි මෙන්න මේ උතුම් මනුස්ස ජීවිතය තුලදීම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මැද ඉඳගෙන මේ ලැබූ උතුම් මනුස්සභාවය තුලදී ආන්ගේ සසර ගමනේ නිමාවටපත් වෙන්න ඕනි කියන අදහස අරමුණ ගත්තු අයට තැන නෑ. ඒ අයට නැවත මනුස්සභාවයක් ලැබෙයිද කියන එක ඒ අය දන්නේ නෑ. එහෙනම් තියෙන එකෙන් කරගන්නවා මිසක් නැති එකකට අතවන්නලා වැඩක් තියේද? කාමසුකල්ලිකානුയോഗය සුදුසු නෙවෙයි, අත්තකිලමතානුയോഗය සුදුසු නෙවෙයි, මජ්ක්‍ධිමා පටිපදා.
ඇලීමත් සුදුසු නොවේ, ගැටීමත් සුදුසු නොවේ මජ්ක්‍ධිමා පටිපදා. මියගිය අතීත මොහොතත් සුදුසු නොවේ, නූපන් අනාගත මොහොතත් සුදුසු නොවේ මජ්ක්‍ධිමා පටිපදා. එහෙනම් මියගිය අතීතයට ගැන පසුතැවිලා වැඩකුත් නැහැ. එහෙනම් නූපන් අනාගතය ගැන සිහිනමවලා වැඩකුත් නැහැ. එහෙනම් මේ මොහොතේ මේ ජීවිතය තුලදීම හැර මේ ගමනේ නිමාව ඇති කරගන්නවා කියන එක නම් මොකද්ද? මුලාවක්. ඒ හේතුව හින්දාම තමයි මේ කියන්නේ. තේරුණාද? එහෙනම් මම කොතනද ඉන්නේ? මගේ ඵලය මොකද්ද? මම ගමනේ නිදාද්ද නැද්ද කියන එක නෙමේ හොයන්න ඕනි. මොකද්ද? අපි කියන්නේ තමන්ගේ නිමාව නිදහස තමන් ඇති කරගන්න. එතකොට අපිටත් මේ ගමන දැන් මට තියෙන ප්‍රශ්නේ ඇයි එහෙම මේ ඵලයකටපත් වෙච්ච මේ තෙරුන් වහන්සේ නමක් ඇයි ඒක කියන්නේ නැත්තේ? මොකද්ද නෑ නොකියා ඉන්න එක නෙමෙයි තියෙන්නේ. එහෙමයි. තේරුණාද? නොකියා ඉන්න දෙයක් නෑ. වෙන ස්වාමී දැන් ඇත්ත හෝ බොරු වෙන ස්වාමීන් වහන්සේලා ඒ தත්වෙට තමන් ආවා කියලා තියෙනවා. එහෙම කියන්න පුළුවන්. තමන්ගේ ගුරුවරයාට කියලා කිව්වනේ තෙරුන් වහන්සේලා තෙරින්වහන්සේ තේර තේරී ගාථා කියලා දෙයක් තියෙනවා. මොකක්ද බොරු? දැන් මම දැන් මෙහෙම ඔබ වහන්සේත් එක්ක මෙහෙම කතා කරන එක සුදුසුද කියන්න මන් දන්නේ නැහැ. ඔය කාරණා උඩ දැන් අපි වැඩසටහන ආරම්භයේදී මන් දැනගෙන හිටියේ නෑනේ. මේ මෙහෙම තත්වයක් කියලා. ඔව්. දැන් ඇත්ත හෝ බොරු යම් ස්වාමින් වහන්සේලා පිරිසක් ওই කාරණේ කියලා තියෙනවානේ. අපි හිතමු ඇත්ත කියලා. එහෙනම් ඔය කියලා තියෙන්නේ. ඔව් ඉතින් එහෙම කැමති අය ගාවට ගිහිල්ලා එයාගේ තලයේ ඵලයේ බලාගෙන එතන කරාට ගැටලුවකුත් නැහැ. ඒ කිසිදු දෙයක් නොලබා Tamanට විශ්වාසයක් තියෙනවනම් මට මේ ගමනේ නිමාව පිණිස කටයුතු කරන්න පුළුවන් කියලා ඇහිල්ලා කළා කියලා ගැටලුවකුත් නැහැ. මම මේක කියන්නේ ගණ්ඩවත් අහක දාන්නවත් නෙමෙයි. ගත්තා කියපු ගත්ත අයට සසර ගමන නිමාව පිණිස කටයුතු කරන්න පුළුවන්. නොගත්තු අයට මේ සසරට වෙලා ඉන්න පුළුවන්. ඒක මට ගැටලුවක් නෑ. මං කියුවේ ඒක තමයි බුද්ධ ශාසනය කියන්නේ කිසිම අනුකම්පාවක් ඇති එකක් නෙමෙයි. තේරුණාද? නන්ද කුමාරයාට එක විදියකුත් මාගන්තියාට තවත් විදියකටත් සලකන්න. ඇයි ඒ? එහෙනම් අනුකම්පාවක් මේකේ නෑ. අනුකම්පා වෙන්නේ නෑ කිව්වනේ. අනුකම්පා වෙන්නේ නැති වෙන්න හේතුව අනුසය කිව්වා. සමා වෙලා මේ මොකක්ද දැන් ඔබ වහන්සේ ලබන සුවය දැන් ওই තත්වයකට ඇවිල්ලා ඕකේ ඒක පැහැදිලි කරන්න පුළුවන් දෙයක්ද? අපට නොතේරෙන ඔබ වහන්සේ කොහොමද ඒක දැන් සාමාන්‍ය පෘථග්ජනයෙක් විදිහට ඉන්න ඕකේ මොකද්ද මාජින් එක සීමාව මොකක්ද මේ ඉක්මවා ගියපු තැන මොකක්ද කියන එක අපිට පැහැදිලි කරන්න බැරිද? සසර ගමනේ මේ කිසිම දෙයක් ගැන ඇලීමක් බැඳීමක් නැහැ කියලා කියනවනේ. නේද? එතකොට මේ කිසිම දෙයකට ඇලිලා බැඳිලා නැහැ තමා. හැබැයි එතනින් එහාට ගන්න යුතුයකම් වගකීම්. සසර ගමනේ ණය ගන්න දෙනු පියවීම කියලා. උටත් පුළුවන් දැන් මගේ ෆෝන් එක මට එපා. ඒ කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ. නැතුණත් කමන්නේ. ඒක හොරෙක් කරන් ගියත් මං හිතන්නේ නැහැ. මගේ සපත්තු දෙක ඒ දැන් ඕකද ඒ කියන්නේ. දැන් ඕක එක පටල නෑ. ඔය දෙක පටලගත්ත එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒක තමයි වචනෙන් කියන්නේ. ඔය වචනෙන් හරි සරලව කියනවා. මං ඒකට බැඳිලා නැහැ. යුතුයකම් කොටසක් විතරයි මට තියෙන්නේ. ඔව්. කොහොමද අපි ඒක හරියට ගලපගන්නේ? ඒක තමයි කිව්වේ. මේ බුද්ධ වචනේ කියන එක ලෝකේ අහලා තියෙන දේ ටිකට තමයි මොකක් කරන්නේද? ගලපාගෙන බලන්නේ. මේ ඔන්න ඔතන තමයි හිර වෙන්නේ බොහෝ දෙනෙක් ඇවිදින්න. ආංශයට පෙළහර පාන්න සිද්ධ වුණානේ මේක පෙන්වන්න. ඥාතීන්ටයි ඔය පිරිසට. ඉතින් ඇයි ඔබ වහන්සේලා මට යමක් කරන්න පුළුවන් මම මේ තත්වයක ඉන්නවා කියන එකයි ඔප්පු කරලා පෙන්නන්නේ නැත්තේ. මගේ ඔබ වහන්සේ තරන්නේ ඔය කියන හැමෝම. නෑ බුද්ධ ශාසනයේ තත්ත්ව සම්මාන ප්‍රාතිහාර්ය සියල්ලක්ම තහනම් කරපු තැනක්. මොකද මේ ලෝකෝත්තර ගමනට ගැන කිය හිතලා හරි නෑ. කාමයේ සුමේච්ඡාචාරා වේරමණී කිව්වනේ. තේරුණාද? අති සියුම් ආකාරයකින් හෝ මේ කිසිම දෙයකට රැඳුනොත් බැඳුනොත් ලෝකේ ඊතර වෙන්න වෙන්නේ නතර වෙන්න වෙනවා කියලා කිව්වේ. එහෙනම් ප්‍රාතිහාර්ය කියන්නේ මොනවද? ලෝකේ අනික් අය මුලා කරන්න දෙයක් මිසක් අනික් අයට පෙන්නලා ගෙන්න ගන්න කොහෙ ගෙනියන්නද? දැන් මම කිව්වොත් ඒකත් වාසියට තමයි ඔය අරගෙන තියෙන්නේ. හරිද? ඒක තමයි කිව්වේ. තමන්ලා හිතනවා නම් මේ කරන්නේ මේ විදිහට ගරු සම්මාන නම්බුනාම ලබන්න කියලා. බොරුවක් මුලාවක් කරන කෙනෙකුට ඒක තමයි කිව්වේ පැහැදිලිව ධර්මයට විනයට ගලපා බලන්න. ඒකයි මම කිව්වේ ඒකට කාලයක් ගත වෙනවා. ඔබ වහන්සේ හඳුනා ගන්න ඕන අපි ටිකෙන් ටික. ඒක කාලයක් ගිහිල්ලා සම්මා සම්බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා කොච්චර කාලයකින්ද මේ සම්මා සම්බුදු කෙනෙක් කියලා තෝරගන්න පුළුවන් උන්නේ? ඉතින් ඒ කියපු ධර්මය අවබෝධ වුණානේ ඒ ධර්මයත් එක්කනේ. එතකොට සම්මා සම්බුදු කෙනෙක් මුලින්
ඇවිල්ලා දේශනා කරේයයි. එහෙනම් 5 දෙනෙක් ඉඳලා එක්කෙනෙකුට විතරක් අවබෝධ වුණේ මොකද? ඒ මොහොතේම ඒ පැය කිහිපයකින් එක අවබෝධ ඒක තමයි ඒත් එක්කෙනෙක්නේ. දැන් ඔබ වහන්සේ ධර්ම දේශනා කරලා කවුද ওই තලයට දැන් ඇවිල්ලා ඉන්නේ මේ වෙනකොට? තව ඔබ වහන්සේගේ යටතේ යම් ඔය තලයේම ඉන්න ස්වාමීන් වහන්සේලා හවුද? මගේ තලේ මම මේ කියන දේවල් ටික ගත්තු පිරිසක් ඉන්නවා. මොකද ඒ අය යම් තලයක ඉන්නවා. ඒ අය යම් තලයක ඉන්නවා කියලාත් දන්නවා. තේරුණාද? නමුත් ඒක මෙහිමයි කියලා අපිට ප්‍රසිද්ධ කරගෙන මේක කණ්ඩායමක් හදාගන්න උවමනාවක් නෑ අපිට. කරන්නේ නැත්තේ මේ තියෙන මේ මිනිස්සු අසරණ වෙලා ඉන්න රටක මිනිස්සු දැන් අනුකම්පා කරන්නේ නැහැ කියලා කියන්න එපා අපේ හැමදෙරනේ. මිනිස්සු අසරණ වෙලා ඉන්නේ, මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේලා ඇවිල්ලා මේක කියන්න මට උඹ මේ පාලකයන්ට උනත් කියන්න පුළුවන් මම මේ මෙහෙම කෙනෙක්. ඇවිල්ලා කියන්න පුළුවන් මට මෙන්න මේ දේ කරන්න පුළුවන්. උඹලා හරියට ජීවත් නොවුනොත් මම මේ විදිහට මේ කටයුතු කරනවා. මේ වෙනකොටත් මේ කියන පාලකයෝ මං ගැන දැනුවත්. මේ කියන පාලකයෝ දන්නවා. මේ පාලකයෝ මම මුණ ගැහිලා මේ සම්බන්ධව මේ ඉදිරියේ වෙන්න තියෙන හැමදේම කියලා තියෙනවා. ඒගොල්ලෝ එකින් එක වෙනකොට ඒගොල්ලෝ කියනවා අර හාමුදුරුවෝ කිව්ව එක ඇත්ත. තේරුණාද? හැබැයි මට අවශ්‍ය වෙන්නේ තවත් ලෝකෙට අනාවැකිකාරයෙක් වෙන්න. වැඩකාරයෙක් වෙන්න අවශ්‍ය යහපත වෙනුවෙන් මම නම් හිතන්නේ යහපත වෙනුවෙන් කළ යුතු කාරණාව දයානුකම්පාවෙන් කළා තියෙනවා. ඒකට අනුගත නොවුනා කියලා ඒක අපිට අදාළ වෙන්නේ නෑ. ඒ හින්දා තමයි දයානුකම්පාවෙන් කළා. හැබැයි අනුකම්පා වෙන අයගේ කම්පා වෙනවා. අපි කම්පා වෙන්නේ නෑ. ඒ හින්දා අපිට ඒකට කරන්න දෙයක් නෑ. අපි සියල්ල මේ මොහොත වෙනකොටත් කළ යුතු සියලු කරුණු කාරණා කියලා තියෙනවා, දැනුවත් වෙලා තියෙනවා. නමුත් ලෝකයේ අයගේ අර කර්මභාවයේ හේතු කරගෙන ඒ අය ඒකට ඇහුම්කන් දෙන්නේ නැත්තම් මෙන්න මේ හේතුව හින්දාම තමයි අද මම මේ විදිහේ කතාවක් මේ කියන්න තීරණය කළා මේ කියන්නේ. එහෙම නැත්තම් මේක එළියට මේ මාධ්‍ය තුලින් මම කිසිසේත්ම එළියට දෙන්න අදහසක් අරමුණක් තිබුණේ නෑ. මොකද මේ ඔබතුමාලා නෙමෙයි ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රසිද්ධ අය මෙතෙන්ට එනවා, මෙතෙන්ට යනවා, මෙතනින් යනවා, මම ඇසුරු නිසුරු කරනවා. හැබැයි මම ඒ කිසිම මාධ්‍යකින් මේ වෙනකොට මේ කාරණාවල් එකක්වත් දුන්නේ නැහැ. ඇයි ඒකටත් කාලය සහ ඒකට නියම නිසි හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. පිරිසක් මේ මාධ්‍යවල මේ දැන් මම YouTube මාධ්‍යයේ හිටියත් මම කියන්න ඕන කාරණේ තමයි මේ මාධ්‍යවල යම් වාරණයක් යම් ක්‍රමවේදයක් තියෙනවනේ. YouTube මාධ්‍යය එහෙම නෑ ඕන කෙනෙකුට අවස්ථාව දෙනවා. එහෙම තත්වයකට නේ ඇවිල්ලා තියෙන්නේ. මේ ටෙලිවිෂන් එකේ එහෙම නෑ. ඕන කෙනෙකුට ගිහිල්ලා වැඩසටහනක් කරන්න අවස්ථාවක් දෙන්නේ නෑ. මට අවස්ථාවල් දුන්න අවස්ථාවලුත් තියෙනවා. මං හැබැයි ඒවා අයින් කරපු එක තියෙනවා. තේරුණාද? මට නොදී ඉඳලා නේ. නමුත් මං ඒවා බාරගත්තේ නෑ. මොකද ඒ වෙනකොට මගේ කිසිම අදහසක් අරමුණක් තිබුණේ නෑ මේ මාධ්‍ය හරහා මේ විදිහේ දෙයක් කරන්න. නමුත් දැන් මේ යන තත්වයට අනුව අර අසරණ වෙන්නේ මේ සසර ගමනේ නිමාවෙන් මේ ජීවිතය තුළදී නිමාවටපත් වෙන්න ඕනි කියන පිරිසට මහා හානියක් සහ අවහිරයක් සිද්ධ වෙගෙන යන හින්දා තමයි මේ ඉදිරිපත් වීම සිද්ධ කළේ. නැත්තරම අපිටත් හරි සතුටුයි අපේ හැමදෙරෝනේ එහෙම තත්වයක් තියෙනවා නම් මොකද මේක බලලා විශාල පිරිසක් මේ මාර්ගයට යොමු වෙලා සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී ඉතුරු එක කිව්වේ නෑ පොඩ්ඩක් ඉන්න එහෙම. තේරුණාද? එහෙනම් අර මුස්වාවාදයන් තුලින් කාලය ගත වෙන හින්දා තමයි කිව්වේ. ඒ වාද කර කර ඉන්න වෙලාවක් නෑ. සසර ගමනේ නිමාවට තියෙන කාලය ඉක්ම ගියොත් ඒ කාලේ තව කාටවත් දෙන්න බෑ. තේරුණාද? එහෙනම් පස්වෙනි එක මොකද්ද? සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී. දැන් මේ වෙනකොට විශාල විදියට සුරලෝකයන් තුල එල්ලලා ඒ තුල අලවලා කටයුතු කරන වෙනම පිරිසක් ඉන්නවා. තේරුණාද? මේ ලෝකයේ මේ වෙනකොට කල්යාණ මිත්‍රයෝ නැහැ. එහෙනම් කල්යාණ මිත්‍රයන්ගෙන් හිස් මේ තලය. ඒ හින්දා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මගපල්ලාවී දේවතාවෝ ඉන්නවා. ඒ අයගෙන් අහගෙන මේ වැඩේ කරගනින් කියන පිරිසක් වෙනම ඉන්නවද නැද්ද? ඉන්නවා. හැබැයි බලන්න එහෙනම් ඇයි තුසිත දිව්‍ය තලයේ ඉඳලා මේ ලෝකයට වඩින්නේ? නේද? එහෙනම් මෙන්න සිත කය වචනය කියන තිදොරක් මනාව පිහිටලා තියෙන්නේ මේකේ විතරයි. ඒ 31 තලයේම ආකෘතිය පවතින්නේ මේකේ විතරයි.
එහෙනම් මෙන්න මේ අත්විඳලා අත්දැකලා අධ්‍යයනකින් තුලින් අවබෝධයටපත් වෙන්න පුළුවන් එකම තැන මෙතෙන්දී විතරයි මේ මගඵලය පළවෙනි සෝතාපන්න භාවය කියන තැනටපත් වෙන්න පුළුවන් එකම තැන මෙතෙන්දී මිසක් තවත් එකම තැනකදීවත් මේ දේ කරගන්න බැරි හින්දා තමයි සම්මා සම්බුදුවරු මේකට බහින්නේ සහ ඊ타මත්ම කෙටි කාලයක් ඇතුලේ මේ අවබෝධය තුලින් ගමනේ නිමාවටපත් වෙන්න පුළුවන් එකම තැන හින්දා මෙතෙන්ට එන්නේ මේ සියලු දෙනා විසින්. තේරුණාද? එහෙනම් සුරතලයන් සුර ලෝකවලට අලවල බඳවලා තියෙනවා. එමත් නැත්තම් මොකද්ද කරන්නේ? අසුර ලෝකවලට අලවලා බඳවලා තියෙනවා. තේරුණාද? ඒ හින්දා තමයි කිව්වේ සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී. එන සුර අසුර තලයන් කෙරෙහි මහා මෙරක් පමණ හෝ නොව මද පමණක හෝ දෘෂ්ටියක් ඇති කරගත්තොත් හොඳයි සැපයි සුබයි කියලා. එහෙනම් නැවතත් මේ ලෝකයේ හැර ලෝකෝත්තරත්වයටපත් වෙන්න බෑ. එහෙනම් දැක්ක නේද? එහෙනම් මේ පංචවග්ගයේ බික්කු ආමන්තේසී කියලා කිව්වේ මොකද්ද? එහෙනම් මේ පස්වග තෙරුන් වහන්සේලා එහෙම නැත්නම් පස්වග තවුසන් වහන්සේලා අර ලෝකේ කරපු පහත් ක්‍රියාවල් ටික අවපාතයේ දේවල් නොකර හිටියට මොකක් කරලාද? එහෙනම් මෙන්න මේ වැරදි පහ කරපු අය. තේරුණාද? එහෙනම් ලෝකෝත්තර වෙන්න නම් මෙන්න මේ වැරදි පහ නොකර හිටියොත් පුළුවන් කියලා පෙන්වා දුන්න එක තමයි මේ පන්සිල් පද පහ කියලාද ආගමින් අරගෙන මේ උදේ හවස මේකේ කියා ඉන්නවා. බැලුවහම මොකක් වෙලාද? ඇත්තටම දහමට අනුව ගත්තාම පන්සිල් පද පහම වැරදි නේද? එහෙනම් මේ පහ කඩ කළත් සසර ගමනේ නිමාව ඇති කරලා හැබැයි දැන් පේනවද මේ පහ කඩ කරන්න තියා හිතන්නවත් පුළුවන්ද? බෑ. හිතුවත් මේ ලෝකේ ලෝකෝත්තර වෙන්න නම් බෑ. මේ පැහැදිලි මාධ්‍යයක් මම මේ පෙන්ලා දුන්නේ බුද්ධ ආගමේ සහ බුද්ධ ශාසනයේ වෙනස මෙන්න කියලා කියන්නේ. දැන් පැහැදිලි? එහෙමයි හඳුරන්නේ. දැන් මේ தත්වයන් මෙහෙම තියෙනකොට මනුස්ස ජීවිතය අපේ ගලාගෙන යනවා. අපිට විවිධ ප්‍රශ්න ගැටලු තියෙනවා. කොහොම නමුත් මේ යම් කාරණයක් පිළිබඳ හොයාගන්න දකින්න අවශ්‍ය නම් ඒ යම් සම්බන්ධතා ගොඩනගාගෙන ඒ ගමනක් යන අවශ්‍යතාවයේ තියෙන පිරිසක් ලං වෙයි මෙතනට. අපේ නාලිකාව හරහා මේ කාරණා දැකලා මම දන්නේ ඔබ වහන්සේ කොහොම උත්තර දෙයිද මේක බාර ගනීද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන්. දැන් යම් අරුබුදයක අපි ඉන්නවනේ. මේ தත්ත්වය කොහොමද ඔබ වහන්සේ දකින්නේ කියන එක පොඩ්ඩක් අපිට පළවෙනි කාරණාවම තමයි නැවත වාරයක් කියන්න වෙන්නේ මට. මම මේ පන්සිල් පද පහ ලෝකේ දැනට පවතින එක සහ ලෝකෝත්තර අර්ථය පැහැදිලි කරලා දුන්නා මිසක් පවතින පංච සීලය මේ වෙනකොට මේ මනුස්ස තලය ඇතුලේ මේ පහම කඩ කරනවා. ඒක වැරදි කියන්න නෙමෙයි මම කියලා දුන්නේ. එහෙනම් මේ පන්සිල් පද පහේ ප්‍රබලව පිහිටා සිටිය යුතුමයි. එහෙමයි. තේරුණාද? ඒ පන්සිල් පද පහේ ප්‍රබලව පිහිටා සිටියොත් විතරමයි මේ ලෝකෝත්තර මාර්ගයට ඇතුළත් වෙන්න වෙන්නේ. මම නැවත වාරයක් කියනවා බුද්ධ ආගම කියන්නේම මේ නිමාවේ මාර්ගයට ඇතුළත් වෙන දොරටුව ශාසනයට ඇතුළත් වෙන්න තියෙන්නේ ආගමික කටයුතු ටික තුලින් විතරමයි. ඒ හින්දා මේ එකම ශික්ෂා පදයක්වත් වැරදි ඒක බැහැර කළ යුතුයි කියන එක කියන්න නෙමෙයි කිව්වේ. මේවායේ පිහිටා නොසිටියා කියලා ගැටලුවක් නැති වෙන්නේ අනිවාර්යයෙන්ම ගැටලුකාරීමයි. එහෙනම් අර පස්වග මහ තෙරුන් වහන්සේලා ඒවා එකක්වත් කරපු අය නෙමෙයි. හැබැයි අරගොල්ලෝ ඒවා කරලත් ඒ தത്വයටපත් උනේ ඒක තේරුම් ගත්තට පස්සේ. එහෙනම් මේ එකක්වත් නොකළ යුතුයි කියන දේ තේරුම් ගත්තට පස්සේ ඒ තුලින් බැහැර වුණා. හැබැයි පෙර වැරදි කළා. ඒ වැරදි නිවැරදි කරගත්තාට පස්සේ මොකද උනේ? ලෝකෝත්තරත්වයටපත් වෙන්න පුළුවන් වුණා. එම නැතුව වැරදියට ගන්න එපා. පන්දිල් පද පහ කඩ කළාට වැඩේ කරගන්න පුළුවන් කියලා. හැබැයි බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? වැරද්දට සමාව දෙන තැනක්, නිවැරදි කරගන්න පුළුවන් තැනක්, නිවැරදි වෙන්න තියෙන තැනක්. තේරුණාද? එහෙනම් මේකේ ප්‍රථම කාරණාව තමයි තමන්ට තමන් අවංක විය යුතුමයි පළවෙනිම කාරණාව. ප්‍රථමයෙන්ම තමන්ට තමන් අවංක වෙන්න ඕනි. එහෙනම් අද මේ බලන්න මේ සමාජයේ පන්සිල් පද පහටම මොනව කරලාද? ලයිසන් දීපු සමාජයක් ඇතුලේ නේද? එහෙමයි. එහෙනම් අද මේ පන්සිල් පද පහටම ලයිසන් දීලා
ඉවර වෙලා උදේ හවස පන්සිල් සමාදන් කරනවා. දැන් කොතනද වැරදුනේ? ඈ නේද? එහෙනම් අනිවාර්ය කාරණාව මොකද්ද මේ විසම සමාජය නියම නිසි මාර්ගයට ගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ශික්ෂාපද 5 පිහිටලා කටයුතු කරන්න ඕනේ. සමාදන් වෙන්න එකක් නෙමෙයි තියෙන්නේ මොනවා කරන එකක්ද? පිහිටා කටයුතු කළා නම් මේ විසමකාරී බව වක් වේද? අසහනකාරී බව නැති වෙනවා. අනිවාර්යෙන් නැති වෙනවා. හඳුරන්නේ මේ පන්දරන්නේ වහන්සේ මට මේක එතනින් එහාට තව පොඩි කාරණා ටිකක් තියෙනවා දැනගන්න වහන්සේ පිළිතුරු ලබා දෙනවා නම් එහෙමයි නැත්නම් එහෙමයි. දැන් අපි යම් දේශපාලනික වශයෙන් ආර්ථිකමය වශයෙන් යම් අර්බුදයකට ඇවිල්ලා නේ තියෙන්නේ රට ඇතුලේ. දැන් තරුණයෝ යම් කැළඹීමකටපත් වෙලා තියෙනවා. යම් අරගලයක ඉන්නවා රට. ඒකනේ ඇත්ත කතාව. ඔව් මට ඒ ගැනත් කියන්න උවමනාවක් තිබුණා කොහොමත් අනිවාර්යයෙන්ම මේ සියලු දෙනාම තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව කටයුතු කළ කාරණාව තමයි ඒ කාන්තයෙන් දැනගෙන ඉන්න ඕනි කාරණාව මොකද්ද? මේ මනුස්ස සමාජයට අමනුස්සයින්ගෙන් මහා විශාල ප්‍රතිප්‍රහාරයක් මේ තියෙන්නේ. මහා විශාල ප්‍රහාරයක්. මේ කාලය තමයි මේ සුරාසුර යුද්ධය කියන්නේ මේකට. මේ බුද්ධ කාලයේ සුරාසුර යුද්ධ තිබුණා. මෙන්න මේ කාල සීමාවේ සුරාසුර යුද්ධය මේ තියෙන්නේ. මෙන්න මේක හොඳින්ම තේරුම් ගත යුතුයි අද සමාජයේ. අමනුස්සයින්ගෙන් මනුස්සයින්ට ප්‍රහාරයක් මිසක් අමනුස්සය අමනුස්සයව ගහ ගන්නවා නෙමෙයි. අමනුස්සයන්ගෙන් මනුස්සයින්ට ප්‍රහාරයක් මේ ඒගොල්ලන්ට ස්ත්‍රී පුරුෂද තරුණ මහලු වැඩිහිටිද කියන එක ඒගොල්ලන්ට අදාළ නෑ. මේ මනුස්සයෝ තමයි ඒගොල්ලන්ගේ ගොදුර. මේ මනුස්සයෝම තමයි ඒගොල්ලන්ට ආහාරය සපයන්නේ. කොට්ටාස 3ක අමනුස්ස පිරිසක් මේ ඉන්නේ. තේරුණාද? වෛර ක්‍රෝධය කියන කලු කිරණ ආහාර කරගන්න, ශෝක වැළපීම් කියන කලු කිරණ ආහාර කරගන්න සහ ලේමස් ගන්ධය පරිහරණය කරන අමනුස්ස කොට්ටාස 3ක එකතුවක් මේ. ඒකයි මම පළවෙනියෙන්ම පෙන්ලා දුන්නේ පාස්කු ප්‍රහාරයේ ඉඳලා තමයි මේක පටන් ගත්තේ. මේ මොහොත දක්වා මොකද්ද වෙලා තියෙන්නේ බලන්න මේ ලෝකයේ ඇතුලේ මිනිස්සුયો ලවා මෙන්න මේ ටික උත්පාදනය කරගන්නවද නැද්ද? පළවෙනි රැල්ලේ ඉඳලා බලන්න පන්සල් දේවාල කෝවිල් අර සුද්ධ ශක්තිය නිකුත් වෙන සියලු ස්ථාන වහලා දැම්මා. වැස්සෙව්වා. තේරුණාද? බලන්න කොරෝනා හැදුණු කෙනෙක් තව කෙනෙකුට බෝ කළා. අනිවාර්යෙන් වෛර ක්‍රෝධයෙන්ම කටයුතු කළා. ඒ බෝ වෙච්ච පිරිස ශෝක වැළපීමෙන්ම කටයුතු කළා. ඒ තුලින් මරණයට පත් වුණා. ලේමස් ගන්ධයත් එනම් ගත්තා. එහෙනම් මේ කරන අයට මම කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ සාධාරණ අරගල කරන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. සමාජයක් යහපත් වෙන්න නම් අසාධාරණ කටයුතු වලට නැගී සිටින්න ඕනි. තේරුණාද? එහෙනම් ආගම් 62ක් අතරින් නැගී සිටිය එක බුද්ධ ශාසනය. මොකද්ද? සමාජයේ ඒ කියන්නේ සමාජය විකෘතිභාවයෙන් මුදවාගත්තු එක. එහෙනම් බුද්ධ ශාසනය කියන්නේ අරගලයක් කරපු එකක්. ආගම් 62ක් අතරේ අරගල කරපු කෙනෙක් තමයි. නිකං කෙනෙක් නෙමෙයි. 3 ලෝකයකටම චණ්ඩියෙක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ කාටද? 3 ලෝකයකටම චණ්ඩියා. 3 ලෝකයක් එක්කම අරගල කරපු කෙනා. තේරුණාද? නිකං අය නෙමෙයි. බලන්න ඡණ්ඩ පරුස සියලු දෙනාවම দমনය කරාද නැද්ද? দমনය කරා. හැබැයි සියලුම දෙනා නෙමෙයි. අරගල කළ යුතු තැන සාධාරණ අරගල කළා. দমনය කළ යුතු තැන দমনය කළා. තේරුණාද? අපි හැමදෙරේ එතකොට දැන් මේ ඒ වගේ ලේමස් වැගිරීම් වලින් තොරව වෛර ක්‍රෝධයෙන් තොරව කටයුතු කළ යුතුමයි. එම නැති තාක් මේ අරගලය කළා කියලා මේ පිරිසට ජය ගන්න බෑ. ජය ගන්න එකක් නෙමෙයි තියෙන්නේ. මේ අය ලවා ආහාරය නිෂ්පාදනය කරවා ගන්න එකක්. ඒ කියන්නේ මීට වඩා ලේ වැගිරීමක් මීට වඩා ඒ වගේ දේවල් වලට යන්න පුළුවන්. ඒ හින්දා තමයි කල්පනාකාරීව කටයුතු කරන්න කියන්නේ. මොකද වෛර ක්‍රෝධය ශෝක වැළපීම් වගේම ලේමසුත් ඒගොල්ලන්ගේ ආහාරය. වෛරය ක්‍රෝධය ඇති වෙලා ඊට පස්සේ අවසානයේ යන්නේ ලේ වැගිරීම් වලට. එහෙනම් ලේමස් කියන්නේත් ඒගොල්ලන්ගේ ආහාරය. දැන් අපේ රටේ තත්ත්වය එතනට යයිද? අනිවාර්යයෙන්ම මේ තත්ත්වයටපත් වෙනවට තමයි මට මේක මේ සියලු දෙනාට දැනුවත් කළ යුතු වුණා. ඒ හින්දායි කියන්නේ අනිවාර්යයෙන්ම ඒ වෛර ක්‍රෝධයෙන් කටයුතු කිරීම අනිවාර්යයෙන්ම නවත්තලා අර අසාධාරණ විදිහේ මේ ගැටුම් වලට යන එක නවත්තලා සාධාරණ විදිහට සාධාරණී
ආකාරයෙන් තමන්ගේ කටයුතු කරගත්තට කමන්නේ. මේ විවිධ තැන්වල ඔය එක එක මේ අපේ රට ලෝකය ගැන පාලකයන් ගැන කතා වෙනවනේ. දැන් අපේ ඉන්න වත්මන් පාලකයෝ අපි එපා කියලා කියනවනේ. ඇත්තම ඇත්ත කතාව ඒකනේ. එතකොට දැන් කොහොමද දැන් ඉස්සරහට මිනිස්සු බලාපොරොත්තු වෙන ඔය සුඛිත මුදිත මේ ජීවිතයක් ගත කරන්න හැකියාවක් ලැබෙයිද අපිට? ඔය මම ප්‍රශ්නයක් අහන්නද? හරි. යක්කු පාලනය කරන්නේ කවුද? යක්ෂ සේනාධිපතියෙක්. දෙවියෝ පාලනය කරන්නේ කවුද? කවුද? දෙවියෝ. භූත ප්‍රේතයෝ පාලනය කරන්නේ කවුද? භූත ප්‍රේතයෝ. එහෙනම් ගතියට ගතිය ඇදෙනවා මිසක් මේ විදිහට විසම වූ ආකාරයෙන් යක්ෂ භූත ප්‍රේතයෝ හැටියට දැඟලුවොත් සැලකුවොත් සාධාරණ පාලකයෙක් එයිද? නෑ. නමුත් කියනවනේ ඔය වර්ෂ කියලා සමහර අය කියන්නේ 2024 25 30 ඔන්න මේ නායකයෝ පහළ වෙනවා මෙන්න මෙහෙම. දැන් මේ නායකේ මේ අනාවැකී කියපු පිරිසම නේද කිව්වේ මෙන්න මේ කාල සීමාව තුලදී මෙන්න මේ අහවල් නායකයාට මේ දේ වෙනවා කියලා. දැන් කෝ අදටත් ඒ නායකයා ඉන්නවනේ. මේ නායකයා රටට හොඳයි කියලා කිව්වේ ගොඩක් අය. ඉතින් ඒක තමයි කෝ මේ නායකයා ආවට පස්සේ මෙහෙම වෙනවා කිව්වනේ. දැන් කෝ නේද? මොකද්ද අර විශාල ජලස්කන්ධයක් එකතු කර රැස් කරලා තිබිච්ච මේ බන්ට් එක කඩාගෙන යනවා කිව්වනේ. දැන් කෝ එනං අනාවැකියක් කියන්න පුතේ කාගේ හෝ අමනුස්ස බලයක් එකතු කරගෙන ඒ අමනුස්සයා කියන දේ කියනවා. මේ අය අමනුස්සයෝ බැඳිච්ච බිරිඳ මේ ස්පීකර් විතරයි. තේරෙනවද? ස්පීකරේ දන්නේ නැහැ කියන්නේ මොනවද? මේකෙන් ප්‍රචාරය වුණේ මොකද්ද කියන එක. හැබැයි ඒගොල්ලෝ විශ්වාසයක් කරනවා මං කිව්ව එක හරි. තේරෙනවද? ආන් එහෙම ස්පීකර් ටිකක් විතරයි ඔය. තේරෙනවද? කියන්නේ දැන් ඔය ඉන්න දැන් අපි දකින්න ප්‍රධාන 3-4 දෙනා ගැන අපිට විශ්වාසයක් තියලා අපිට ඉදිරිය ගැන රට බාර දෙන්න පුළුවන් තත්ත්වයක් නැද්ද අපේ හැමදෙරෝනේ? දැන් ඉන්නේ ඔය දූෂණය වෙච්ච පිරිසක් නම් දූෂිතයන් නම් උතනටපත් වෙන්නේ. ඔය ඉන්න 3-4 දෙනා ගැනත් අපිට එහෙම යහපත් විදිහට දකින්න බැහැනේ. එක දෙයක් කියන්න පුළුවන්. ඒ තමයි මේ බුද්ධ ශාසනයට අනුව කටයුතු කරන පිරිස ඒක රාශී වෙලා ආන්ගේ පිරිසේ ඒක රාශීත්වය තුලින් ඒ පිරිසේ ගොඩ නැගෙන සංකාර තුලින් යහපත් සමාජයක් බිහි වෙනවා නම් ආන්ගේ යහපත් සමාජය පාලනය කරන්න යහපත් පාලකයෙක් එයි. ඒ නැති තාක් මෙවැනි විදිහට වෛර ක්‍රෝධයෙන් කටයුතු කරන මහා විසමකාරී වූ සමාජයක් නම් තියෙන්නේ. නැවත නැවත යහපත් පාලකයෙක් නම් බලාපොරොත්තු වෙන්න එපා. එතකොට දැන් ඔය වර්ෂයක් කියලා කියන කතාව බොරුද? අහවල් වසරේ මෙන්න මෙහෙම කෙනෙක් පහළ වෙනවා. මෙන්න මෙහෙම කෙනෙක් බාර ගන්නවා. එහෙම කියනවනේ. දැන් කෝ රාවණා බිහි වෙනවා කිව්වා. ඈ කාලයක් ඒ පස්සේ ගියානේ නේද? දැන් රාවණා නැගිටින කල් බලා හිටියා. දැන් අර දරුවා නිදි කරවපු අම්මා ළමයා නැගිටින කල් බලා හිටියා වගේ. බොහොම මේ විශ්වාසයෙන් හිටියද නැද්ද? බොහොම විශ්වාසයෙන් හිටියා. හැබැයි එක දරුවෙක්වත් බිහි වුණාද? නැගිට්ටද? නේ. නේද? එහෙනම් මේ රාවණා කියන්නේ මොකාටද කියලාවත් දන්නේ නැති කෙනෙක් තමයි අනාවැකි කියන්නේ. සහ තමන්ට වෙන්නේ මොකද්ද කියන කෙනෙක් තමයි මේ අනාවැකි කියන්නේ. තමන්ගේ කාර්මේ ලෝකයේ ඉන්න අය කරපු එකම කාරණාව මොකද්ද? ලෝකයේ ඉන්න අය කරපු එකම කාරණාව තමයි තමන්ට අයිති දේ තමන් කළේ නැති එක. එහෙම. තේරුණාද? එහෙනම් තමන්ට අයිති දේ තමන් නොකරපු තාක් එතන වැරැද්දක්. එහෙනම් මේ ඔක්කොම ඉන්න අය කවුද? වැරදිකාරයෝ ටිකක් මිසක්. එතකොට වැරදිකාරයන්ගෙන් හරි දේ ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ අය ඉස්සෙල්ලාම කරන්න ඕනි දේ තමයි හරි මගට ගන්න එක. ආන් ඒ හරි මග තමයි මේ පෙන්ලා දෙන්නේ. කැමති නම් මෙතෙන්ට ඇහිලා එහෙම නිවැරදි වෙලා මේ නිවැරදි නායකයෝ බිහි කරගන්න පුළුවන් ධර්ම මාර්ගය තුලින් ඒ හැරෙන්න නියම නිසි නායකයෙක් බිහි වෙනවා කියන එක නම් මොකද්ද? සිහිනය. තවත් එකම අනාවැකියක් විතරක් වෙනවා. අනාවැකි කියන්නේ 50%ක් ඇත්ත 50%ක් බොරු. අපි එහෙනම් අවසාන වශයෙන් අපි වැඩසටහනේ අවසන් භාගයට අරගෙන එමු. මේ දැන් අපි ඉන්නෙත් ටිකක් වෙනස් පරිසරයකනේ. ඇවිල්ලා මේ ශ්‍රීපාද අඩවිය. අපි අහලා තියෙන ඔය මේ විවිධ කතන්දර මේ හා බැඳුණු මේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ සම්බන්ධ විශේෂයෙන්ම මේ සමන් දේවතාවුන් වහන්සේ සම්බන්ධයෙන්
ඔව් අපේ හාමුදුරුවන්ට ඒ ගැන අත්දැකීමක් නැද්ද කියන්න අපිට? ඒ ගැන අත්දැකීම් නම් බොහෝ තියෙනවා. සමන් දෙවියෝ කියන්නේ ජීවමානව ඇසුරු නිසුරු කරන කෙනෙක්. මොකද මං මේ තුල මෙතන ඒ ගැන සඳහන් කිරීම සුදුසු නෑ. එහෙම නැත්තම් සමන් දෙවියන් කියන කෙනා ජීවමාන කෙනෙක්. ජීවමානව ඇසුරු නිසුරු කරන කෙනෙක්. මේ මොහොත තුලදී කියන්න පුළුවන් ඒ ප්‍රමාණය විතරයි. මම එතනින් එහාට අහන්න යන්නේ නැහැ. එහෙනම් අපේ හාමුදුරුවනේ මම හිතන්නේ අපේ වැඩසටහන ඇතුලේ වඩා සාර්ථක යමක් කතා බහ කරා කියලා විශ්වාස කරනවා. යම් අවශ්‍යතාවයක් යම් උවමනාවක් තියෙන කෙනෙක් මේ නිවීම අපේක්ෂා කරන කෙනෙක් මේ භූමියට ඇවිල්ලා මේ පින්බීමට ඇවිල්ලා මේ ගමන යයි මේ කාරණා එකින් එක හිතන්න පොඩ්ඩ හිතන්න මේ කිව්වේ මොනවද කියන දේ සම්බන්ධයෙන් නෝනින් කල්පනා කරලා හිතන්න සහ ඔබේ අදහසුත් අපිට කියන්න අමතක කරන්න එපා. අපේ හැමදෙරු මම හිතන්නේ මෙතනින් එහාටත් අපිට මේ ගමන ඉස්සරහට යන්න හැකියාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. වැඩසටහන ටිකක් දිග වුණත් ඔබගේ යහපත සුබ සිද්ධියම සඳහාමයි මේ කාරණා සම්බන්ධයෙන් කතා කරේ. අපේ හැමදෙරුට අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. අවසාන යමක් කියන්නේ නැවත වාරයක් කියන්න තියෙන්නේම ලෝකයේ මේ මාර පිරිසට ආහාරය සපයන්න එපා. එහෙමයි. එහෙම වුණොත් ගමනේ නිමාවට බාධාවක් මිසක් ලේසි පහසු ක්‍රියාවක් වෙන්නේ නැහැ. මොකද මට මේක තමයි ප්‍රධාන විදිහටම කියන්න ඕනේ. මේ ක්‍රියාවලිය අද එලි දක්වන්න උනේමත් මෙන්න මේ ක්‍රියාවලියේ වෛරකෝදයෙන් මේ කටයුතු කරන එක අද ලෝකේ හැමතැනම සිද්ධ වෙලා තියෙන දේ. නමුත් මේ බුද්ධ ශාසන පිරිසක් මේක ඇතුලේ ඉන්නවා. මේ හෙළ දීපේ ඇතුලේ ඉන්නවා. ඒ පිරිසට දැනුවත් වීමට තමයි මේක කළේ. ඉතින් මේ පිරිසට කියන්නේ ශාසන රැකවරණය පිණිස කටයුතු කරන ආරාධනයක් මේ කරේ. ඔව් ආරාධනයක් සහ දැනුම් දීමක් දැනුවත් කිරීමක් කළේ. පළවෙනිම කාරණාව තමයි වෛර ක්‍රෝධයෙන් කටයුතු කරන්න එපා. ලේ වැගිරීම් වලට යන්න එපා. එහෙම වුණොත් ශාසන රැකවරණය කියන තැනත් සහ මේ බුද්ධ ශාසනය කියන තැනත් තව තවත් අවහිර වෙන්න වැහිලා යන්න පුළුවන්. එහෙම වුණොත් ධර්ම රාජ්‍යයක් බිහි වෙනවා කියන එක බොරු. එහෙනම් එන සිංහල බෞද්ධ කියන සංකල්පය වැළලිලා අතු ගෑවිලාම යන්න පුළුවන්. ඒක නැති කරන වනසන තැනක මහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් විජාතික බලවේගවල සහ විදේශික බලවේගවල ක්‍රියාකාරීත්වයක් මේ මොහොත වෙනකොටත් ක්‍රියාත්මකයි. තේරුණාද? නිරාගමිකයි කියලා පිරිසක් සහ අන්‍යාගමිකයි කියන පිරිසක් මේකට එකතු වෙලා මේකට ආගම් ජාති කුල ભેදයක් නැහැ කියන තැන හිටියට ඒකම තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. මෙන්න මේ දේ මේගොල්ලෝ නොදැනයි කටයුතු කරන්නේ. ඒ හින්දා මෙන්න මේ පෙළඹවීම් වලට කුපිත වෙලා වෛර ක්‍රෝධයෙන් කටයුතු කිරීම අර ලේ වැගිරීම් වලට යන කටයුතු වලට ඇතුළත් වෙන්නම එපා. මම බොහොම කරුණාවෙන් බොහොම දයානුකම්පාවෙන් කියන්නේ තරුණ පිරිසට මේ සසර ගමන නිමා කරගන්න හැකියාව තියෙන පිරිසක්මයි මේ දැන් මේ කාල සීමාවේ මේ බිහි වෙලා ඉන්නේ හෙළ දීපය තුල. ඒකට ආගම් ජාති කුල ભેදයක් නැහැ. කිසිම ආගමකට ජාතියකට වර්ගයකට ලෝකයකට අයිති එකක් නෙමෙයි බුද්ධ වචනේ කියන්නේ. ඒකයි මම මේක කියන්නේ බුද්ධ ශාසනය කියන්නේම සොනැසීමේ මඟ සැනසීමේ මාර්ගයේ මිසක් ආගමක් නෙමෙයි. එහෙනම් සියලු ආගම් ජාති තුල ඉන්න සියලු දෙනාටම මම මේක දැනුවත් කරන්නේ. එහෙනම් සසර ගමනේ නිමාව වුමනා අයටයි මේක අයිති. වෙන කිසිවෙකුට නෙවෙයි. බොහොම දරුවන් එහෙනම් අපේ හඳුරන්නේ දරුවන් සරණයි වහන්සේටත්. ඉතින් අපේ කතා බහ අවසන් කරන්න සූදානම් වෙලා ඉන්නේ. අපි කුරුවිට ප්‍රදේශයට ඇවිල්ලා මේ ශ්‍රීපාද අඩවියේ සිට තමයි මේ වැඩසටහන පටිගත කරේ. කුරුවිට නිරෝධ ධම්ම අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ හඳුරන්නේ බොහොම පිං ඔබ වහන්සේට දරුවන් සරණයි. වැඩසටහන අවසාන භාගයේදී නැවතත් ඔබට කියන්න තියෙන්නේ මේ කියපු කාරණා සම්බන්ධයෙන් නිදහසේ සාවධානව හිතලා ඔබේ අදහසත් අපිට කමෙන්ට් එකක් විදිහට කියන්න අමතක කරන්න එපා. සහ අවශ්‍යතාවයේ තියෙනවා නම් යම් පැහැදීමක් ඔබට ඇති වුණා නම් ඒ ගමන සඳහා යොමු වෙන්න ඔබට අවස්ථාව තිබෙනවා. එහෙනම් වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්න අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්. ත්වන් සරණයි.